last lesson, biosphere. right, biosphere කියලා කියන්නේ very easy lesson එක ගොඩාක් lazy lesson එකක්. making questions ගොඩක් එනවා exam එකට. right, සාමාන්‍යයෙන් මේක නිකන් general knowledge වගේ ටිකක් තමයි තියෙන්නේ. එහෙම මතක තියාගන්න අමාරු දේවල් එහෙම කියලා නැහැ lazy කරන්න. හැබැයි theory ගොඩක් තියෙනවා. right, හොඳ understanding එකක් තියාගත්තොත් මේක එහෙම ලොකුවට පාඩම් කරන්න කියලා දෙයක්වත් නැහැ. අර biology පාඩම් වල සමහර ඒවාගේ පාඩම් කරන්න ගොඩක් තිබුණානේ. අර the world of life කියලා එහෙම පාඩමක් තිබ්බා මට මතක විදිහට grade 10 වල. ඒකේ එහෙම ගොඩක් දේවල් තියෙනවා පාඩම් කරන්න. හැබැයි මේකේ එහෙම ලොකු දෙයක් කියලා නැහැ. තේරුම් ගන්න තමයි තියෙන්නේ. ගොඩක් දේවල් general knowledge ගැන තියෙන දේවල් තමයි තියෙන්නේ. right, හරි. මුලින්ම කියලා තියෙනවා topic එකක් organizational levels and interactions of biosphere, environmental equilibrium, ecological balance කියලා ඊගාවට sub topic එකක් දීලා තියෙනවා. right, ඔය සේරම කතා කරන්න කලින් මේ organizational levels කියන එක අපිට topic එකක් විදිහට දීලා තියෙනවා කතා කරන්න. මොකද අපි දැනගන්න ඕන මොකක්ද මේ biosphere එක කියලා කියන්නේ කියලා. biosphere කියලා අපි මේ lesson එකේදී කතා කරන මොකක්ද? what is this biosphere? biosphere කියන්නේ මොකක්ද? එතකොට මෙතන flow වෙන විදිහට අපිට දීලා තියෙනවා පොඩි diagram එකක්. ඒකේ පෙන්නනවා කොහොමද මේ biosphere එක හැදෙන්නේ කියලා. මුලින්ම තියෙනවා individual. ඊට පස්සේ population. ඊට පස්සේ community. ඊට පස්සේ ecosystem. ඊට පස්සේ තියෙනවා biosphere. right, individual කෙනෙක් තනි සතෙක් ගත්තට පස්සේ ඊට පස්සේ population එකක් කියලා කියන්නේ නිකන් අපි කියනවා අපි population ගැන කතා කරනවානේ මුලින්ම human population එක ගැන. ලංකාවේ population එක කීයද? world එකේ population එක කීයද? human population එක. හරි, ඒ කියන්නේ ඉන්න ප්‍රමාණය. right, ඊට පස්සේ communities ගැන කතා කරනවා අපි එකින්-එකට. ඊට පස්සේ බලමු කොහොමද මේ organization level වල levels describe කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ecosystem කියලා කතා කරනවා. එතකොට මේ තියෙන communities එක්ක අපේ external environment එක ඒකත් එකතු වුණාට පස්සේ right, මේකේ ජීවත් වෙන living things and non-living things එකට එකතු වුණාට පස්සේ ඒකට තමයි අපි ecosystems කියලා කියන්නේ. ඊට පස්සේ ecosystems ගොඩක් එකතු වුණාට පස්සේ අපි ඔකට biosphere කියලා කියනවා. ඇත්තටම කිව්වොත් එහෙනම් biosphere කියන word එකෙන් describe වෙනවා අපේ මුළු earth එකම. මොකද මුළු earth එකේම අපිට life එක බලා ගන්න පුළුවන්. life තියනවායි කියන්නේ එතන තියෙන life එක, එතන තියෙන environment එකත් එක්ක reactions interactions තියා ගන්නවා. කියන්නේ අපිට ඒකට ecosystem එකක් කියන්න පුළුවන්. it means throughout the world there are lot of ecosystems. it means the complete world can be named as biosphere. එතරම් ගොත් completely අපේ earth එක තමයි biosphere කියලා කියන්නේ. right, අපිට earth එකේ life එක නැහැයි කියලා තැනක් හොයන්න හරි අමාරුයි. earth surface එක ගත්තොත් එහෙම අපි දන්නවා earth surface එක උඩ humans ලා ඉන්නවා. ඊට පස්සේ තව කූඹි වගේ පොඩි සත්තු ඉන්නවා. ඊටත් වඩා පොඩි level එකකට ගියොත් එහෙම virus bacteria වගේ කට්ටිය ඉන්නවා. right, අපිට ජීවත් වෙන්න සාමාන්‍යයෙන් හොඳ conditions environmental conditions ඕමනා වුණත් ඔය bacteria virus වගේ දේවල් වලට ඉන්න එහෙම conditions ඕමනත් නැහැ ගොඩක් වෙලාවට. සමහර කට්ටියට volcanoes වල ඉන්නත් පුළුවන්. සමහර අයට deep sea එකේ ඉන්නත් පුළුවන්. ගොඩාක් deep sea එකේ ඉන්නත් පුළුවන්. අපිට යන්න හිතන්නවත් බැරි තරම් deep තැන් වල. ඒ වගේ සමහර කට්ටිය atmosphere එකේ උඩ ඉන්න පුළුවන්. අපි මේ earth surface එක ගැන කතා කරලා surface එකේ විතරක් නෙවෙයි life එක තියෙන්නේ. surface එකේ ඉඳන් උඩටත් life එක distribute වෙලා තියෙනවා. කියන්නේ අපේ atmosphere එකෙත් ඕම් තරම් අපිට bacteria ලා virus මේ වගේ දේවල් හොයාගන්න පුළුවන්. right, එතකොට ඔය මේ earth එකේ තියෙන life and the interactions between the environment මේ වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ මේ lesson එකේ. right,
මෙතන පෙන්වලා තියෙනවා ඒ ඕගනයිසේෂනල් ලෙවල්ස් ටික. right. මේ ඩයග්‍රෑම් එක ගොඩක් පැහැදිලි අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් මේකෙන්. ඉන්ඩිවිජුවල් මෙතන මේ මොකද ගෝනෙක් කරමක සතෙක් ඉන්නවා. right. එක්කෙනෙක් ගත්තාම අපි ආට ඉන්ඩිවිජුවල් කියලා කියන්නේ. පොපියුලේෂන් කියලා කියන්නේ ඒගොල්ලෝ ගොඩක් එකතු වෙලා. right. ගොඩක් එකතු වෙලා එකට ඉන්නකොට අපි කියනවා population කියලා. deer population. right. dogs population. human population. birds population. ඒ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන population එකේදී අපි ගත්තේ same species නේ. species ල ගොඩක් එකතු වෙලා එක environment එකක ජීවත් වෙනකොට අපි කියනවා community එකක් කියලා. right. ඊට පස්සේ community එක external environment එකත් එක්ක consider කරොත් අපි දැන් මේ levels වලදී external environment එක කියන්නේ ඒගොල්ලෝ ජීවත් වෙන environment එක land එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් river එකක් වෙන්න පුළුවන්, stream එකක් වෙන්න පුළුවන්, එහෙම මොකක් කර දෙයක්. right. ගහක් වෙන්න පුළුවන්, pond එකක් වෙන්න පුළුවන්. මේ දේවල් එකතු කරලා ගත්තට පස්සේ අපි ඒකට ecosystem කියලා කියනවා. ecosystem සේරම එකට එකතු වුණාට පස්සේ තමයි biosphere කියලා කියන්නේ. මේ organizational levels ගැන idea එකක් තියෙන්න ඕනි. ටක් ඇහුවොත් එහෙම මොකක්ද මේ organizational level එක කියලා කියන්නේ කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕන. right. ඊට පස්සේ අපි මේ එකින් එක බලමු. individual. A single organism belongs to a particular species and lives in the environment is referred to as an individual. එක තනි සතෙක් ගැන අපි මේ කතා කරන්නේ. We are talking about one single animal or living thing. ඕනම living thing. ජීවත් වෙන දෙයක් අපිට ගන්න පුළුවන්. බැක්ටීරියා එකක් වෙන්නත් පුළුවන්, මේක වෛරස් එකක් වෙන්නත් පුළුවන් ඕන. right. ලොකු කෙනෙක් වෙන්නම ඕනේ නැහැ. ලයිෆ් එකක් තියෙනවා නම් ඒක අපිට living organism කෙනෙක් කියලා කැටගරයිස් කරන්න පුළුවන්. මේක plant එකක් වෙන්නත් පුළුවන්, algae එකක් වෙන්නත් පුළුවන්. right. examples වලට දීලා තියෙනවා coconut plant, elephant. ඔය දෙන්න. It was a population. A group of organisms belongs to the same species. A group of organisms ලා group එකක් belongs to same species. population කියලා ගුවහම same species වෙන්න ඕන. දැන් අපි human population එකට ගෙදර ඉන්න dogs ලා cats ලා හැමත් කවලම් කරලා අරගෙන අපි number එකක් කියන්නේ ලංකාවේ human population එක කියලා. ඒකට බල්ලෝ ඉන්න ගාන, පූසෝ ඉන්න ගානක් දාලා කියන්නේ same species වෙන්න ඕන in a particular geographical location during a specific time period is called as a population. මෙන්න මේ specific time කියන එක මට මේ කලින් mention කරන්න අමතක වුණා. this is a very important thing. specific time එකක් මේකදී අනිවාර්යෙන් අපි mention කරන්නම ඕනි. මොකද population can be changed with the time. time එකත් එක්ක population එක වෙනස් වෙන්න පුළුවන්. right. අපි දන්නවා human population එක එන්නම increase වෙනවා. right. ඊට පස්සේ ලෝකේ ඉන්න පැන්ඩලා වගේ සත්තු ගත්තොත් එහෙම එයාලගේ population එක එන්න decrease වෙනවා. right. population එක time එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද අපි specific time period එකක් කියලා තමයි population එක mention කරන්න ඕන. if we didn't mention the specific time, it will be pointless number. ඒක නිකන් pointless number එකක් වෙන්න පුළුවන්. මොකද මීට අවුරුදු 5කට කලින් ලංකාවේ තිබුණු population එකේ number එක දැන් use කරන එක වැඩක් නැහැ. මොකද population එක වෙනස් වෙලා තියෙන්නේ. example එකක් දීලා තියෙනවා. The number of elephants lived in Yala National Park in 2011 it's 5,879. 2011 වල මෙන්න මෙච්චර අලි ගානක් ඉඳලා තියෙනවා. right. human population in Sri Lanka in 2014 is මේක ඔක කියවන්න යන්නේ නැහැ මම 20 million නේ. 20 million ද 2 million කොහොම හරි ඔය විදිහට අපි time එක mention කරන්න ඕනේ. time එක mention කරලා තමයි කියන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම කියන එක තේරුමක් නැහැ. ඊට පස්සේ community. A group of different populations interact with each other in a particular area is referred to as community. අපි දැන් populations ගැන කතා කරන්නේ. community එකකට එද්දී populations කීපයක් environment එකක ජීවත් වෙනවා නම් අපිට ඒකට community එකක් කියන්න පුළුවන්. දැන් populations කීපයක් එකතන ජීවත් වෙනකොට අනිවාර්යෙන්
ඒගොල්ලෝ අතර ඉන්ටරැක්ෂන්ස් ඇති වෙනවා. ඒක නතර කරන්න බෑ. එක්සැම්පල් එකක් විදිහට අපි හිතමු in a jungle there is a deer population and tigers population දෙකක් තියෙනවා. මොව ඉන්නවා, කොටි ඉන්නවා. දැන් ඕගොල්ලෝ අතර ඉන්ටරැක්ෂන් එක මොකද්ද? කොටි මොන් අල්ලගෙන කනවා. ඒක ඉන්ටරැක්ෂන් එකක් නේ. අන්න ඒ විදිහට අනිවාර්යයෙන්ම ඔය වැඩේ වෙනවා. right interactions හැදෙනවා. ඒ වගේ එකට තමයි අපි community එකක් කියලා කියන්නේ. Animal community in Yala National Park, Mongol plant community in Nigambo Lagoon area. Right. It was ecosystem. All the communities and the non-living component with which they interact in a particular area is called as ecosystem. Right. මම කලිනුත් කිව්වා. communities සේරම එකතු වෙලා non-living components එක්කත් interactions තියෙනකොට, ඒ කියන්නේ environment එකේ තියෙන components එක්කත් interaction තියෙනකොට අපි ඒකට කියනවා ecosystem එකක් කියලා. example එකක් විදිහට a pond, decaying log, a forest, මේ වගේ දේවල්. pond එකක් ගමුකෝ, අපිට තේරුම් ගන්න ලේසි example එකක්. pond එකක් කියලා කියන්නේ ecosystem එකක්. ඔය pond එකේ මාළු ඉන්න පුළුවන්. right. algae වර්ග ඉන්න පුළුවන්. එතකොට plants වර්ග, hydrilla වගේ දේවල්, aquatic plant වර්ග තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඔක වටේ පිටේ කොක්කු හැම ඉන්න පුළුවන්, මාළුන් අල්ලගෙන කන්න. ඊට පස්සේ frogsලා, ගෙම්බෝ ඉන්න පුළුවන්. ඊට පස්සේ snakesලා ඉන්න පුළුවන්, ගෙම්බන් අල්ලගෙන කන්න බලාගෙන. right. එතකොට ඔය සේරම එකට එකතු වෙලා ගත්තට පස්සේ තමයි අපි community එකක් කියලා කියන්නේ. ඒ living things සේරම එකට එකතු වුණා. ඊට පස්සේ මේ pond එකත් අපි consider කරොත් එහෙම. right. මොකද pond එකෙක්වත් interactions තියෙනවනේ. මොකද pond එකේ තියෙන වතුර නැත්තම් ගෙම්බන්ට ඉන්න බෑ, මාළුන්ට ඉන්න බෑ. ඒ දෙගොල්ලෝ නැත්තම් එතන කොක්කු හැම ඉන්නෙත් නැහැ. ඊට පස්සේ snakesලා ඉන්නෙත් නැහැ. මොකද ඒගොල්ලන්ට කැම නැති වෙනවා. ඒකින්ද එතකොට non living component එක්කත් interactions හදාගත්තට පස්සේ මේ communities, it is called as a ecosystem. ඒකට අපි ecosystem එකක් කියලා කියනවා. right. මෙතන පෙන්නලා තියෙනවා interactions in a pond ecosystem. pond ecosystem එකක තියෙන interactions. right. මෙතන මේ eagle කෙනෙක් හරි කවුරු හරි කුරුල්ලෙක් ඉන්නවා. එයා මේකින්න මාළු අල්ලලා ගන්නවා ඇති. right. මෙතන deer කෙනෙක් ඉන්නවා. එයා මේකින් වතුර බොනවා ඇති. snakesලා ඉන්නවා. frogsලා ඉන්නවා. fish ඉන්නවා. ඊට පස්සේ sun එක්කත් interactions තියෙනවා. මොකද මේකේ lotus වගේ මල් වර්ග තියෙනවා. ඒවා අපි පෙන්න නම් sunlight ඕනි. ඒ වගේ මේ plants maintain වෙන්න නම් මේ sunlight තියෙන්න ඕනි. එයාලට photosynthesis කරගන්න. right. එතකොට මේකට අපිට ecosystem එකක් කියලා කියන්න පුළුවන්. then biosphere, the part of the earth and its atmosphere that is inhabited by living things is called biosphere. right. අපිට living organisms බලා ගන්න පුළුවන් atmosphere එකත් එක්කම complete earth එකට අපි කියනවා biosphere එක කියලා. right. අපේ earth surface එකෙන් ඉවර වෙන මේ goal එකට නෙවෙයි අපි කියන්නේ biosphere කියලා. එතනින් උඩට atmosphere එකටත් biosphere එක distribute වෙලා තියෙනවා. ඒකෙත් ඉන්නවා microbes ලා වගේ කට්ටිය. right. මෙතන කියනවා the biosphere is composed of 3 components. biosphere එකේ components 3ක් තියෙනවා. right. lithosphere, the crust and the upper mantle of the earth. මේක ඔයගොල්ලෝ geography කරනවා නම් මේක හොඳටම දන්නවා ඇති. right. අපි earth එක කොහොමද පෙන්වන්නේ කියලා. earth එකේ crust එකයි upper mantle එක උඩ part එක. මොකද earth එක ගත්තොත් එහෙම මේකේ උඩම ටික crust එකත් ඊට පස්සේ මේ ටිකක් දුර පහළට යනකනොත් අපිට organisms ලා බලා ගන්න පුළුවන්. right. පස්ස ඇතුළෙත් ඉන්නවනේ පණුව වගේ කට්ටිය. ඊට පස්සේ බැක්ටීරියා වගේ කට්ටිය, algae, මේ අය
පොළවෙන් යටත් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඇල්ගී නැහැ. බැක්ටීරියාලා වගේ අය ගොඩක් දුරට ඉන්න පුළුවන්. right. ඊට පස්සේ hydrosphere. The region that include all the oceans and freshwater bodies. 70% of Earth's surface is covered with water. right. දැන් අපි ඉන්නේ Earth එකේ ocean වලින් වැහිලා නැති surface එකේ 70% විතරම මේ water වලින් cover වෙලා තමයි Earth එක තියෙන්නේ. right. එතකොට අපි Earth එක කියලා ඇත්තටම හිතාගෙන ඉන්න දේ නෙවෙයි Earth එක කියලා කියන්නේ ඇත්තටම බැලුවොත් එහෙම. එක්සැම්පල් එකක් විදිහට දැන් අපි Earth එක කියලා හිතුවහම අපිට අයිඩියා එක තියෙන්නේ ශ්‍රී ලංකා තියෙනවා, ඊට පස්සේ ඕස්ට්‍රේලියා, ඇමරිකා, කැනඩා වහම රටවල් ටිකක් තියෙනවා අපිට ඔයගේ ට්‍රැවල් කරන්න පුළුවන්. right. ඕක තමයි අපේ අයිඩියා එක වෙන්නේ Earth එක ගැන. හැබැයි ඇත්තම Earth එක තියෙන්නේ ඕෂන් එකේ. මොකද 70%ම water වලින් වැහිලා තමයි තියෙන්නේ. right. එතකොට අපේ මේ තියෙන ගොඩබිමට වඩා right 2 times ඊටත් වඩා 2 times වලටත් වඩා වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා ඕෂන් එකට. right. එතකොට ඒකේ තියෙන biodiversity ඊට පස්සේ මේකේ ජීවත් වෙන animal varieties මේ කිසි දෙයක් අපි තාම completely identify කරලා study කරලා ඒවා reports වලට අරගෙන නැහැ. අපි දන්නේ නැති මාළු වර්ග ඕන තරම් මේකේ ඇති. අපි දන්නේ නැති බැක්ටීරියා වර්ග ඕන තරම් ඕෂන් එකේ ඇති. මොකද ඒක ඒ තරම් immense field එකක්. ඔක study කරන scientistලා ඉන්නවා. right. study කරලා ඉවර කරන්න බෑ. දැන් අපේ Earth surface එකේ ඕෂන් එකෙන් වැහිලා නැති ඒරියාවත් අපි හරියට ස්ටඩි කරලා ඉවර කරලා නැහැ. එක්සැම්පල් එකක් විදිහට Amazon වගේ ලොකු කැලෑවල් වල ඇතුලේ සමහර ස්පීසීස් ඉන්නවා. ඒගොල්ලෝ තාම අපිට රෙකග්නයිස් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒගොල්ලෝ කවදාවත් අපිට හම්බ වෙලා නැහැ. ඉතින් ඒකවත් කම්ප්ලීට් කරලා නැහැ අපි තාම. එතකොට අපි කොහොමද ඕෂන් එක කම්ප්ලීට් කරන්නේ? ඒක තව අවුරුදු 100කට 1000කටවත් කරන්න බැරි වෙයි. right. ඊට පස්සේ atmosphere. ඒක දන්නවනේ. The region that contains air around the earth. earth එකේ air contain වෙන region එක. හරි. ඊට පස්සේ තියෙනවා growth of population and growth curves. population එකක් grow වෙන විදිහ, population එකක් behave වෙන විදිහ අපිට graph එකකට ගන්න පුළුවන්. right. graph එකකට ගත්තට පස්සේ තමයි අපි ඔකට growth curve එකක් කියලා කියන්නේ. right. population එක increase වෙනවද decrease වෙනවද with the time එකත් එක්ක කියන එක අපි graph කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් ඔක increase වෙනවද නැද්ද කියලා. right. human population density of Sri Lanka in 2014 is 329.12 square kilometers. right. The size of natural population varies with time. There are 4 factors that affect the population density. Population density එක කියලා density කියන්නේ මොකක්ද කියන එකට අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. right. ස්ක්වයර් කිලෝමීටර් එකක කොච්චර මේගොල්ලෝ ඉන්නවද කියලා කැල්කියුලේට් කරොත් අපි ඒක තමයි density එක කියලා කියන්නේ. එක ස්ක්වයර් කිලෝමීටර් එකක humans ලා කී දෙනෙක් ඉන්නවද? එක ස්ක්වයර් කිලෝමීටර්. ස්ක්වයර් කිලෝමීටර් එකක් කියලා ගත්තාම මෙහෙම කිලෝමීටර් එකක length එකක්, කිලෝමීටර් එකක width එකක් තියෙන මෙහෙම කොටුවක්. right. ඔක ලොකු ඒරියා එකක්. ස්ක්වයර් කිලෝමීටර් එකක් කියලා කියන්නේ ලොකු ඒරියා එකක්. මේ ඒරියා එකක මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? එහෙම නැත්නම් සත්තු කී දෙනෙක් ඉන්නවද කියලා කැල්කියුලේට් කරන එක තමයි population density එක කියලා කියන්නේ. right. population density එක වැඩි වෙන්න පුළුවන්. population density එක අඩු වෙන්නත් පුළුවන්. right. මේක දෙකම වෙන්න පුළුවන්. එක එක reasons ඉඳ ඔය වැඩේ වෙන්න පුළුවන්. මෙතන කියනවා මේක time එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. There are 4 factors that affect the population density. population density එකට affect වෙන factors ටිකක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි births. අලුතෙන් කට්ටිය ඉපදෙනකොට ඒක reason එකක් නේ මේකේ population density එක වැඩි වෙන්න. ඊට පස්සේ deaths. ඉපදෙනා වගේම මැරෙනවා. right.
එතකොට ඒක පොපියුලේෂන් එක අඩු වෙන්න රීසන් එකක් right. ඔය birth to death ratio එක එක 1:1 නම් right. එකට එකක් තියෙනවා නම් ඒ කියන්නේ එක්කෙනෙක් මැරෙනකොට එක්කෙනෙක් ඉපදෙනවා නම් පොපියුලේෂන් එක ගොඩක් දුරට ස්ටේබල් තියෙන්න පුළුවන්. වෙනස් නොවි තියෙන්න පුළුවන්. කම්ප්ලීට්ලි ස්ටේබල් වෙන්නේ නැහැ. වෙනස් වෙන්න පුළුවන් පොඩි කීක රීසන්ස් හින්දා. බයි ගොඩක් වෙලාවට ස්ටේබල් තියෙන්න පුළුවන් තියරිටිකලි ඔය රේෂියෝ එක ඔය වගේ. එක්කෙනෙක් මැරෙනකොට එක්කෙනෙක් ඉපදෙනවා නම් සාමාන්‍යයෙන් ලෝකේ එක්කෙනෙක් මැරෙනකොට 3 දෙනෙක් විතර ඉපදෙනවා හියුමන්ස්ලා. එතකොට පොපියුලේෂන් එක වේගෙන් ග්‍රෝ වෙනවා. අපේ පොපියුලේෂන් එක දැන් අපිට ඉස්සරහට තියෙන කතා කරන්න right. ඊට පස්සේ immigration, the number of organisms added to the population from outside. immigrate වෙනවා. පිටින් කට්ටිය ආවොත් එහෙම population density එක වැඩි වෙන්න පුළුවන්. දැන් ඕක ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට. ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල population එක ගොඩාක් අඩුයි. population එක ගොඩක් අඩු රටක් තමයි ඕස්ට්‍රේලියා කියලා කියන්නේ. right. අපි පොඩ්ඩක් Google එකට ගිහිල්ලා බලමු. population density කියලා search එකක් දාලා right. මේ image එකෙන් අපිට පේනවා right. මේ image එකෙන් පේනවා population density එක කොහොමද තියෙන්නේ කියලා මේ කලර් එකත් එක්ක right. මේ තද රතු පාට වෙලා තියෙන්නේ population density එක වැඩි දැන් right. මේ red කලර් එකත් එක්ක අපිට හිතා ගන්න පුළුවන් මේ වගේ තැන් වල density එක කොහොමද කියලා. density එක වැඩි. population density per square kilometer. එක square kilometer එකක මිනිස්සු කී දෙනෙක් විතර ඉන්නවද කියන කරුණ තමයි මේක ඇඳලා තියෙන්නේ. right. බලන්න ලංකාව වගේ එකක් මේ red කලර් එකෙන් තමයි තියෙන්නේ. ඔව්. right. එතකොට අර අතන තිබුණු නම්බර් එක මෙතන නම්බර් එකක් තිබ්බනේ 2041 329 කියලා. ඒක හරියද? මොකද මෙන්න මේ කලර් එක වගේනේ තියෙන්නේ ශ්‍රී ලංකාවල. ඉන්දියාවෙම තද රතු පාටයි. මට පේනවා ඇති. ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් එහෙනම් මේ රෝස් කලර් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 0 to 25. පොඩි. මේ population එක හරිම අඩුයි. ගොඩාක් අඩුයි. ලංකාවට වඩා හැම population එක ගොඩක් අඩුයි ඕස්ට්‍රේලියාවල. right. මේ උඩ මේවා රෝස පාට වෙන්න හේතුව තමයි මේවා ගොඩක් මේ හරිය සහරා එහෙම තියෙනවා. ඊට පස්සේ මේ උඩට යනකොට ආක්ටික් ඇන්ටාර්ක්ටික් වගේ උඩ පැත්තේ තියෙනවා. මේ යට ඒවා මේ යට ඇන්ටාර්ක්ටික් උඩ ආක්ටික් වගේ තියෙනවා. ඒ වගේ මිනිස්සුන්ට ඉන්න බෑනේ. ඒකින්ද population එක අඩු වෙලා තියෙනවා. right. දැන් country එක population එක අඩු වෙලා තියෙන එක ගොඩක් පැති වලින් හොඳයි. population එක අඩු වෙන එක ගොඩක් පැති වලින් හොඳයි. ඒක ඔය economics වගේ පාඩමකදී ඉගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කොමර්ස් එහෙම කරනවා නම් දන්නවා ඇති අයි population එක අඩු වෙන එක හොඳ වෙන්නේ කියලා. right. එතකොට ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ගොඩක් immigration වෙනවා ඕස්ට්‍රේලියාව වලට. එහෙම සමහර කට්ටිය බෝට් වලින් යනවා, සමහර අය ගොඩක් try කරලා කොහොම හරි යන්න බලනවා. ඒකින්ද ඒගොල්ලෝ ගොඩක් ස්ට්‍රික්ට්ලි බලනවා රටට කවුරු හරි කෙනෙක්ව ගන්න කලින් මේ එන කෙනාගෙන් ඕස්ට්‍රේලියාව වලට මොකක් හරි ප්‍රයෝජනයක් තියෙනවද කියලා. right. ඔයාට ඕස්ට්‍රේලියාව ගිහිල්ලා පදිංචි වෙන්න හිතුණා ඔයා ආසයි කියලා. ඒගොල්ලන්ට කියන්න බෑ මට ඕස්ට්‍රේලියා එන්න ආසයි. ඒකින්ද මම ඔයාලගේ කන්ට්‍රි එකට ගන්න කියලා. එහෙම ආස වුණාට ඔයාව ගන්නෙ නෑ. right. එක්ක ඔයාට ලොකුවට සල්ලි දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ලොකුවට ඉගෙනගෙන ඒගොල්ලන්ට සර්විස් එකක් දෙන්න පුළුවන් තරම් qualified person කෙනෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් එහෙම ඒගොල්ලෝ decide කරනවා නැතුවට ගත්තට අවුලක් නැහැ. මේ අනුස්සයකින් වැඩක් තියනවා ගත්තට කියලා. right. එහෙම නැත්නම් ඉතින් බෝට්ටුවකින් තමයි යන්න වෙන්නේ. ඊට පස්සේ immigration, number of organisms leave the population.
අපේ පොපියුලේෂන් එකකින් අයින් වෙලා යන කට්ටිය. දැන් ලංකාව වගේ රටවල් වලට ඔය කේස් එක වෙන්න පුළුවන්. මොකද මේකේ ඉන්න ගොඩක් කට්ටිය කැමති නැහැ අපේ අඩු පහසුකම් ඉඳ ගොඩක් අයට ලංකාව කලකිරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ යන්නමයි try කරන්නේ. ඕස්ට්‍රේලියා, කැනඩා, ඇමරිකා කොහෙට හරි යන්න තමයි try කරන්නේ. එතකොට ඒ වගේ එළියට ගියොත් යනකොටත් පොපියුලේෂන් එක අඩු වෙන්න පුළුවන්. මෙතන ඔක එක්ස්ප්ලේන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා typical growth curve of a population. population එක සාමාන්‍යයෙන් population එකක් මොන විදිහට behave වෙන්නේ, කොහොමද සාමාන්‍යයෙන් population එකක් behave වෙන්නේ කියන එක මෙන්න මේ graph එකෙන් මේක පේන්නේ නැහැ. පේන්න තෝ කියාද? ඔව් සර්. right විනාඩියක් ඉන්න. population curve එක තමයි මේ දීලා තියෙන්නේ. මේකෙන් පෙන්නනවා සාමාන්‍යයෙන් කොහොමද population එකක් typically grow වෙන්නේ. right. මොකක් හරි population එකක් පටන් ගත්තට පස්සේ ඒක කොහොමද සාමාන්‍යයෙන් behave වෙන්නේ කියන එක තමයි මේ graph එකෙන් පෙන්නලා තියෙන්නේ. right. දැන් මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕන කොහොමද ඇයි මේ population එක මේ විදිහට act වෙන්න පටන් ගන්න කියලා. right. හිතන්න කොහේ හරි තැනක අලුත් population එකක් පටන් ගත්තා කියලා. right. හිතන්න කොහේ හරි කැලෑවක් තියෙනවා. ඒ කැලෑවට මෝ දෙන්නෙක් වගේ ඉන්නවා. right. ඩීස්ලා 4 දෙන්නෙක් වගේ පොඩි ප්‍රමාණයක් ඉන්නවා. right. දැන් කාලයත් එක්ක මේ population එක grow වෙන්න පටන් ගන්නවා. බලන්න මේකේ x axis එකෙන් පෙන්නලා තියෙන time එක. x axis එකෙන් time එක පෙන්නලා තියෙනවා. y axis එකෙන් number of organisms ලා පෙන්නලා තියෙනවා. right. population එක start කරපු කාලේ, population එක පටන් ගත්ත කාලේ population growth එක හැමින් සැරේ තමයි වෙන්නේ. හැමීට තමයි population එක grow වෙන්න පටන් ගන්න. right. කාලෙත් එක්ක population growth rate එක වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් ඔකට හේතු කීපයක් තියෙනවා. පහලින් ඔක explain කරනවා අපි. මෙතන මම නිකන් roughly කියාගෙන යන්නම් මේකට මොකද්ද reason එක කියලා. right. දැන් හිතන්න කොහේ හරි jungle එකකට අපි මෝ දෙතුන් දෙනෙක් ගිහින් දානවා. ගිහින් දැම්මට පස්සේ එතන ඉන්න පිරිමි සත්තු ගෑනු සත්තු අනුව ටික ටික මේ population එක වැඩි වෙන්න පටන් ගන්නවා. කලින් දෙන්නෙක් තුන් දෙනෙක් ඉඳපු එක ටික කාලයක් යනකොට 4 දෙනෙක් 5 දෙනෙක් වෙන්න පටන් ගන්නවා. දැන් 5 දෙනා වගේ හිටපු එක 8 10 15 ඔහොම වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි හිමින් සැරේ තමයි වැඩි වෙන්නේ. right. ඊට පස්සේ ටයිම් එකත් එක්ක වේගෙන් මේක grow වෙන්න පටන් ගන්නවා. මොකද දැන් කට්ටිය වැඩි වෙනකොට reproduction කරන්න කට්ටියත් වැඩිනේ. කලින් මම අර කලින් ගත්ත example එකේ කලින් මෝ දෙතුන් දෙනා හිටියේ. හාවෝ කියලා හිතමු. හාවෝ දෙතුන් දෙනා හිටියේ. ඒකින්ද reproduction කරන්න පුළුවන් කට්ටිය අඩුයි. හාවෝ තුන් දෙනෙක් හිටියා නම් ඒකෙන් දෙන්නෙක් කියලා හිතමුකෝ reproduction කරන්න ability එක තියන අය ඉන්නේ. right. එතකොට ඒ දෙන්න විතරයි. ඊට පස්සේ මේක හාවෝ 10ක් විතර වුණාම reproduction කරන්න පුළුවන් කට්ටිය 5 දෙනෙක් විතර ඉන්නවා. ඔහොම වැඩි. දැන් කට්ටිය වැඩි වෙනකොට reproduction ability එක තියන අයත් වැඩි වෙනවා. එතකොට ඔන්න population එක වැඩි වෙන්න පටන් ගන්නවා. වේගෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. right. අනිත් එක ඒගොල්ලන්ට කන්න බොන්න දේවල් ඕන තරම් තියෙනවා. ඒකින්ද තමයි මෙන්න මේ තැන්වලදී මෙන්න මේ ස්ටේජස් වලදී වේගින් population එක වැඩි වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒගොල්ලන්ට ඇති වෙන්න කන්න තියෙනවා. ඒගොල්ලෝ ඇති වෙන්න කනවා. ඒ වගේම reproduction කරන්න කට්ටියත් ඕන තරම් ඉන්නවා. ඒකින්ද population එක වැඩි වෙනවා. right. ඊට පස්සේ මේ ටිකක් කල් යනකොට population එක මෙහෙම අර rate එක අඩු වෙන්න පටන් ගන්නවා.
රේට් එක අඩු වෙලා මේක දැන් තව ඉස්සරහට ඇන්දොත් එහෙම අපි graph එක ඔන්න ඔහමයි යන්නේ. right ඔන්න ඔය විදිහට යන්න පටන් ගන්නවා ස්ට්‍රේට් ලයින් එකක් වගේ. පොඩි තැනින් පටන් ගත්තා වේගින් වැඩි වුණා. වේගින් වැඩි වෙලා ස්ටේබල් වුණා. දැන් number of organisms ලා වැඩි වෙන්නේ නැහැ. මෙතනින් පෙන්නන්නේ number of organisms නේ. මේ graph එක මෙහෙ යන්නේ නැහැ. graph එක මෙහෙ යන්නේ නැහැ. මේක ස්ටේබල් වෙලා මෙහෙම යන්න පටන් ගන්නවා. right graph එක ඒ විදිහට යන්නත් හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලෝ දැන් කට්ටිය වැඩි වේගෙන් වේගින් කට්ටිය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට කන්න බොන්න දේවල් අඩු වෙන්න පුළුවන්. දැන් එක ජංගල් එකක හාවෝ වැඩි වෙනවා හෝ ගාලා. එහෙනම් වැඩි වෙලා ගිහිල්ලා ඉතින් ලිමිට් එකක් තියෙන්නේ වෙයි. ඒ ලිමිට් එකට ආවට පස්සේ ඒගොල්ලන්ට කන්න බොන්න තැන් නැහැ. ඉන්න තැන් නැහැ. හැංගිලා ඉන්න තැන් නැති වෙනවා. එතකොට ප්‍රෙඩේටර්ස් ලට අහු වෙලා මැරලා යන්න වෙනවා. right ඊට පස්සේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. right ඔන්න ඔය වගේ රීසන්ස් ඉඳලා කැම බීම අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ හැබිටට්ස් නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩිසීසස් වෙන්න පුළුවන්. ප්‍රෙඩේටර්ස්ලා වැඩි වෙන්න පුළුවන්. මේ වගේ රීසන්ස් ඉඳලා මේ පොපියුලේෂන් එක ග්‍රෝ වෙන එක ස්ටේබල් වෙනවා කාලයක් යද්දි. right population growth එක ස්ටේබල් වෙනවා ටයිම් එකත් එක්ක. right දැන් මේ විදිහට තමයි ගොඩාක් populations වල behaviors අපිට බලා ගන්න පුළුවන්. right පොඩි තැනකින් පටන් අරගෙන ඊට පස්සේ population එක වැඩි වෙලා ගිහිල්ලා පස්සේ ස්ටේබල් වෙනවා. සමහර විට මේ graph එක මෙහෙම එන්න පුළුවන්. ඔහොම වෙලා 0 වලට ඇවිල්ලා නැති වෙලා යන්නත් පුළුවන්. දැන් මේ x axis එක මෙහෙම තියෙන්නේ 0 වලට වෙනකන් ඇවිල්ලා මේගොල්ලෝ extinct වෙලා යන්න පුළුවන්. වඳ වෙලා යන්න පුළුවන්. right ඒකටත් හේතු තියෙනවා. සමහර වෙලාවට diseases වෙන්න පුළුවන්. සමහර වෙලාවට මොකක් හරි environmental disaster එකක් වෙන්න පුළුවන්. දැන් dinosaurs ලා වගේ කට්ටිය ගත්තොත් එහෙම dinosaurs-ලා අපේ earth එක සම්පූර්ණයෙන්ම අයිති කරගෙන ඉඳපු කාලයක් තිබුණා. හැබැයි ඒගොල්ලෝ අර කොමෙන්ට් එකක් වැටිලා හරි මොකක් හරි රීසන් එකක් හින්දා දැන් එක්ස්ටින්ට් වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් කවුරුත් හොයාගන්න නැහැ. ඒ කියන්නේ population graph එක මේ විදිහට යන්න ඇති ඒගොල්ලන්ගෙත්. ගිහිල්ලා ස්ටේබල් වෙලක් තියෙන්නේ නැති. එක පාටම එහෙම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙලා එක්ස්ටින්ට් වෙලා යන්නත් පුළුවන්. right දැන් මෙතන human population graph එක තමයි ඊගාව හරි. ඉස්සෙල්ලා මම මේක එක්ස්ප්ලেইন කරලා ඉන්නම්. මේකේ පොතේ ඔයගොල්ලන්ගේ එක්ස්ප්ලেইন කරලා තියෙනවානේ. මේකේ ස්ටේජ් ෆස්ට් ස්ටේජ් එකේදී අපිට බලා ගන්න පුළුවන් ස්ලෝ growth එකක් තමයි තියෙන්නේ. growth is very slow. population එක හැමින් සැරේ තමයි grow වෙන්නේ. ඒකට reason එක තමයි during this phase population growth increases as the reproduction gets underway. Often it starts slowly because initially there is a shortage of reproducing individuals which may widely dispersed. මම අර කලින් කිව්ව කතාව රීප්‍රොඩියුස් කරන්න පුළුවන් රීප්‍රොඩක්ෂන් කරන්න පුළුවන් කට්ටිය අඩුයි. දෙතුන් දෙනා ඉන්නේ. ඒකින්ද හැමින් සැරේ තමයි grow වෙන්නේ. ඊට පස්සේ number 2 high growth phase එක. number 2 එකට අපි high growth phase කියලා කියනවා. This phase represents the maximum growth rate organisms as well adapted to the environment and the number of organisms that reproduce is high. මේ phase එකේදී වේගින් population එක වැඩි වෙනවා. reproduction කරන්න පුළුවන් organisms ලා වැඩි. ගොඩක් කට්ටියට reproduction කරන්න පුළුවන්. ඊට පස්සේ presence of favorable environment conditions and abundance of food increases the growth rate. මේගොල්ලෝ environment එකට හොඳට adapt වෙලා තියෙන්නේ. කැම බීමත් ඇති වෙන්න තියෙනවා. ඒකින්ද ඔහේ grow වෙනවා. grow වෙගෙන යනවා. ඊට පස්සේ deceleration phase. Due to the competition for resources, food shortage, spreading of diseases, predation as parasitism, the growth rate of population decreases. Third phase එකේදී මේක මේ වගේ වේගින් grow වෙන growth එකක් තියෙන phase එකක් නෙමෙයි third phase කියලා කියන්නේ. ඒකෙදී අඩු වෙන්න පටන් අරන් තියෙන්නේ. right දැන් අඩු වෙන්න පටන් ගන්න reason එක තමයි මේගොල්ලන්ගේ diseases යන්න පුළුවන්. දැන් corona virus වගේ එකක් සත්තුන්ටම හැදෙන්න පටන් ගත්තා.
අපි වැක්සින් එකක් හොයාගත්තනේ. අපි වැක්සින් එක හොයාගෙන කොහොම හරි කන්ට්‍රෝල් කරගත්තා. හැබැයි සත්තුන්ට වගේ හැදුනොත් එහෙම ඔක කන්ට්‍රෝල් කරන්න බැරුව යන්න පුළුවන්. ඒ වගේ ඩිසීස් එකක් මේකට හේතු වෙන්න පුළුවන්. ඊට පස්සේ අර ෆුඩ් ෂෝටේජ් වගේ. කැම්බීම අඩුකම. ඊට පස්සේ ප්‍රෙඩේටර්ස්ලට අහු වෙනවා. ඒ වගේ රිසර්ච්. ඊට පස්සේ හැබිටට්ස් නැහැ. ඉන්න තැනක් නැහැ. ඒ වගේ වුණාම මේක ඩික්‍රීස් වෙන්න පටන් ගන්නවා පොපියුලේෂන් රේට් එක. ඊට පස්සේ ස්ටේෂනරි පේස්. ස්ටේෂනරි කියන්නේ මේක ස්ටේබල් වෙන පේස් එක. The number of organisms in population increases till it has a population adapted to the environmental conditions with the environment can be bear. And once it reaches its carrying capacity, the population achieves the dynamic equilibrium. Equilibrium එකකට එනවා. right? සමතුලිතතාවයක් කියලා කියන අපි equilibrium එකකට එනවා. ඒ කියන්නේ අඩු වෙන්නෙත් නැහැ, වැඩි වෙන්නෙත් නැහැ. මේක ස්ටේබලි තියෙනවා. කියන්නේ ඉපදෙන ගානම වගේ මැරෙනවා. අවුලක් නැහැ. ඒ ගාන පවත්වාගෙන යන්න පුළුවන්. right? මෙන්න එහෙම ස්ටේබල් වෙලා තමයි ගොඩක් දුරට තියෙන්නේ populations. right? දැන් එතකොට human population එක ගැන කතා කරොත් එහෙම මොකද? human population graph එක අපි අඳුත් එහෙම අපිට මෙන්න මේ විදිහට තමයි අඳින්න පුළුවන්. මේක වේගින් growth pace එකේ තමයි අපි තාම ඉන්නේ. right? human population එක වේගින් වැඩි වෙනවා. human population එක වේගින් වැඩි වෙනවා. එතකොට typical population graph එකයි මේකනේ සාමාන්‍ය graph එක. වෙන ඕනිම සතෙක්ගේ ඕනිම ලිවිං ඕගනිසම් කෙනෙක්ගේ population graph එක මේක. මේ විදිහට තමයි වැඩි වෙලා ස්ටේබල් වෙන්නේ. right? එතකොට මේ graph එකයි මෙන්න මේ graph එකයි අපි කම්පෙයාර් කරලා බලුවොත් එහෙම අපිට පේනවා මේ graph එක තාම complete වෙලා නැහැ. මේක මෙහෙම ගිහිල්ලා කවදා හරි දවසක මෙහෙම වෙලා මේක ස්ටේබල් වෙන්නම ඕනේ. මොකද ඕනම ඕගනිසම් population graph එකක් මේ විදිහට තමයි යන්නේ. මේ විදිහට තමයි behave වෙන්නේ. එතකොට human population එක මේ තාම වැඩි වෙන ගමන් තියෙනවා. අපි දන්නේ නැහැ මේක කොහෙද ස්ටේබල් වෙයිද කියලා. අපි වැක්සින් එකක් හොයාගත්තේ නැත්නම් කොරෝනා වලට එහෙම. Sometimes this can be the phase of stabilizing. මේක stabilize වෙන phase එක වෙන්න පුළුවන්. මොකද කොරෝනා වලින් ගොඩාක් කට්ටිය මැරෙන්න පටන් ගත්තා නම් ලෝකේ population එක මෙහෙම stable වෙන්න තිබ්බා. සමහරට population එක stable නැහැ. මේක අනිත් පැත්තට යන්නත් තිබුණා graph එක. මෙහෙම අඩු වෙන්න පටන් ගන්නත් තිබුණා සමහර විට. right? අඩු වෙලා humans ලා කියන කට්ටිය extinct වෙලා යන්නත් ඉඩ තිබුණා අපි vaccine හොයාගත්තේ නැත්නම් එහෙම සමහර විට. right? මේ human population graph එක අනිත් graph වගේ behave වෙන්නේ නැති හේතු කීපයක් තියෙනවා. right? දැන් සත්තුන්ගේ වනම් මේ විදිහට ගිහිල්ලා stable වෙනවා. right? එතකොට human population graph එක මෙහෙම ගිහිල්ලා මෙහෙම stable වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ population එක වැඩි වෙනකොට අපිට habitats අඩු වෙනවා. ඉන්න තැන් අඩු වෙනවා. humans ලා ඒකට solutions හොයාගන්නවා. right? දැන් කොළඹට ගිහිල්ලා බලුවොත් එහෙම කොළඹ උස buildings තියෙනවා, flat ගහලා තියෙනවා. සත්තු ඒ වගේ කරන්න යන්නේ නැහැනේ. ඉන්න තැනක් නැත්නම් ඒගොල්ලන්ට නෑ තමයි. right? ඊට පස්සේ කන්න දෙයක් නැත්නම් නෑ තමයි. දැන් අපිට human population එක වැඩි වෙනකොට කන්න දේවල් නැත්නම් අපි මොනවා හරි කරනවා. අලුත් crops හදලා එක අලුත් කෑම වර්ග හදලා වැඩේ maintain කරගන්නවා. අපිට මොකක් කර disease එකක් spread වෙන්න පටන් ගත්තොත් pandemic එකක් විදිහට අපි ඒකට solutions හොයාගන්නවා humans ලා. අපි vaccine හොයාගන්නවා. බෙහෙත් වර්ග හොයාගන්නවා. එහෙම කරලා අපි diseases control කරනවා. හැබැයි සත්තුන්ට ඔය වැඩේ වුණොත් එහෙම අපි ඒගොල්ලන්ට vaccine එකක් හදලා දුන්නොත් මිසක් ඒගොල්ලන්ට එකකින් බේරෙන්න බැරි වෙනවා. ඒකෙ හින්දා තමයි ඒගොල්ලන්ගේ මෙහෙම stable වෙලා තියෙන්නේ. අපේ stable නොවි තියෙන්නේ. right? එතකොට අපේ stable නොවි තියෙන එක හොඳයිද? අපේ population එක stable වෙන්නේ නැති එක ඇත්තටම හොඳ නැහැ. මේක කවදම හරි දවසක crash වෙලා ගිහිල්ලා සමහර විට මෙහෙම එක පාට 0 වලට ඇවිල්ලා අපිව extinct වෙලා යන්න පවා පුළුවන්. මොකද earth එකට දරා ගන්න පුළුවන් limit එකක් තියෙනවා. අපේ population එක ඒ තරම් වේගයෙන් වැඩි වෙනවා. ඔක ගොඩක් නරක දෙයක්. ඉතින් population control කරන්න
try එකක් තියෙනවා ලෝකේ. ඒකින්ද තමයි ඔය මේ family organization advising processes එහෙම තියෙන්නේ. right population එක වැඩි වෙන එක ටිකක් control කරගන්න. ඒත් ඉතින් ඒක එච්චරම success වෙලා නැහැ. population එක තාම වැඩි වෙන ගමන් තමයි තියෙන්නේ. right ඊට පස්සේ මෙතන පෙන්නලා තියෙනවා මේ population growth එක කොහොමද ගිහිල්ලා තියෙන්නේ තරක මේ අපේ humans ලගේ කියලා. එතකොට මෙතන කියලා තියෙනවා it has taken 300,000 years for the human population to become 1 billion. 1 billion වලට reach වෙන්න 300,000 years ගිහිල්ලා තියෙනවා. But it has taken only 130 years for it to become 2 billions and 15 years for it to become 4 billion. There are two reasons for this rapid growth. වේගින් මේ growth එක වැඩි වෙනවා වෙනවා ඉතින්. මිනිස්සු පටන් ගත්ත දවසේ ඉඳලා 1 billion වෙන්න අපිට සෑහෙන ලොකු කාලයක් ගිහින් තියෙනවා. දැන් මේක වේගින් මේ graph එක කෙලින්ම උඩ යනවා. පේනවාද? අපේ population එක වේගින් වැඩි වෙනවා. ඔකට ප්‍රධානම හේතුව තමයි increase of birth rate එක වැඩි වෙන එක. අනිත් එක decrease of death rate එක අඩු වෙනවා. මොකද අපි අපේ health එක අපි දියුණු කරනවා. health medical fields අපි දියුණු කරනවා. doctors ලා ඉන්නවා. අලුතෙන් medicines ආ ගන්නවා. මේ වගේ reasons හින්දා death rate එක එන්නම අඩු වෙනවා. right ඔන්න ඔය reason එකකින්ද තමයි මේ විදිහට population එක grow වෙන්නේ. right ඊට පස්සේ තියෙනවා mechanisms involved in maintaining the equilibrium of ecosystems. ecosystem එක equilibrium එක maintain කරන mechanisms මොනවද කියලා මෙතන explain කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා flow of energy and nutrients. energy and nutrients අපේ food chains දිගේ flow වෙනවා. අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා මුලින්ම වාට කියනවා food web එක ගැන. මොකක්ද මේ energy and nutrients flow වෙන කතන්දරය කියලා අපි ඊළඟට කතා කරමු. මුලින් තියෙනවා food web එක. මේක ඔයාලා grade 5 වල වගේ ඉඳන් ඉගෙන ගන්න දෙයක්. right food webs චූටි කාලෙත් ඉගෙන ගන්න ඕනේ. දැන් plant එකක් තියෙනවා. ඒක rat කනවා. ඊට පස්සේ rat hawk කනවා. right ඊට පස්සේ මේක web එකක් විදිහට ගන්න පුළුවන්. plant එක rabbit කනවා. rabbit වත් hawk කනවා. මේ විදිහට web එකක් තියෙනවා. right ඊට පස්සේ food chains මේකත් ඔයා grade 5 වල ඉඳන් වගේම කතා කරලා තියෙන topic එකක්. right grasshopper තනකොළ පෙත්ත grass ටික කනවා. ඊට පස්සේ grasshopper toad කනවා. ඊට පස්සේ toad cobra කනවා. cobra hawk කනවා. right මේ විදිහට food chains මේ විදිහට යනවා. right එතකොට energy මේ එක තැනක ඉඳලා අනිත් තැනට energy transmit වෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට ඔය විදිහට energy එක තැනක ඉඳන් තව තැනකට අරගෙන යනවා. right අපිට energy හදා ගන්න බැහැනේ. right අපි humans ලා ගත්තොත් එහෙම අපිට තනියම energy generate කරගන්න බෑ. එතකොට අපිට කොහෙන්ද මේ energy හම්බ වෙන්නේ? දැන් අපි මේ කතා කරන්න. එතකොට අපේ තියෙන අතපය හොල්ලන්න, ඇවිදින්න දුවන්න මේ හැම දෙයකටම එනර්ජි ඕනේ. right අපි වැඩ කරන හැම වැඩකටම අපිට එනර්ජි ඕනේ. එතකොට අපිට එනර්ජි කොහෙන්ද එන්නේ? අපිට එන්නේ අපේ කෑම වලින්, ෆුඩ්ස් වලින්. ෆුඩ්ස් වල තියෙන නියුට්‍රියන්ට්ස් වලින් එන්නේ. එතකොට අපි කෑම කියලා මොනවද කන්නේ? අපි එක්කෝ ප්ලාන්ට් එකකින් හදන දෙයක් කනවා. right අපි බත් කනකොට අපි දන්නවා ඒක ප්ලාන්ට් එකක ප්‍රොඩියුස් වෙන දෙයක්. ඊට පස්සේ අපි මීට් ෆිෂ් වගේ දෙයක් කනවා නම් ඒ කන්නේ අපි වෙන සතෙක්ව. එතකොට ඒ සතාගෙන් තමයි අපි එනර්ජි ගන්නෙ. එහෙම නැත්නම් අර ප්ලාන්ට් එකකින් තමයි එනර්ජි ගන්නෙ. එතකොට ප්ලාන්ට් එකට කොහෙන්ද එනර්ජි හම්බුනේ? ප්ලාන්ට් එකට එනර්ජි හම්බුලා තියෙන්නේ සන්ලයිට් වලින්. ඉර එළියෙන්. දැන් අපි මීට් වගේ දෙයක් කනකොට right එතකොට ෆිෂ් වගේ දෙයක් කනකොට ෆිෂ් කෑවත් ඒ ෆිෂ් කෑමට අරගෙන තියෙන්නේ මොකක් හරි ප්ලාන්ට් එකක තියෙන දෙයක් නම් ඒත් අපි ඉන්ඩිරෙක්ට්ලි අපි ඩිපෙන්ඩ් වෙන්නේ සන්ලයිට් උඩම තමයි.
ඉන්ඩිරෙක්ට්ලි අපි ප්ලාන්ට් එකකට කනෙක්ට් වෙලා තමයි තියෙන්නේ අපි මීට් ෆිෂ් වගේ දෙයක් කෑවා. මොකද ඒගොල්ලෝ කන්නේ ප්ලාන්ට් වල තියෙන දේවල්. right. එතකොට කොහෙන් බලුවත් අපිට එනර්ජි හම්බ වෙන්නේ සන්ලයිට් වලින්. ඊට පස්සේ අපි මෙතන ඉන්න එක්කෙනාට right මෙතන ෆුඩ් චේන් එක පටන් ගන්න එක්කෙනාට අපි කියනවා ප්‍රොඩියුසර් කියලා. right. ෆුඩ් චේන් එක පටන් ගන්න එක්කෙනා ප්‍රොඩියුසර්. මෙයා තමයි සන්ලයිට් වලින් එනර්ජි ඇබ්සෝබ් කරගෙන මොනවා හරි දෙයක් හදන්නේ. ඊට පස්සේ සෙකන්ඩ්ලි ඉන්න එක්කෙනාට අපි කියනවා ප්‍රයිමරි කන්සියුමර් කියලා. ප්ලාන්ට් එක කන එක්කෙනාට අපි කියනවා ප්‍රයිමරි කන්සියුමර්. ප්ලාන්ට් එකක් කාලා තමයි එයා ජීවත් වෙන්නේ. ඊට පස්සේ ටෝඩ් වගේ කෙනෙක්ට අපිට සෙකන්ඩරි කන්සියුමර් කෙනෙක් කියලා කියන්න පුළුවන්. මොකද මෙයා ඩිරෙක්ට්ලි ප්ලාන්ට් එක ෆුඩ් එක විදිහට ගන්නෙ නැහැ. මෙයා ඩිපෙන්ඩ් වෙන්නේ ප්‍රයිමරි කන්සියුමර් කෙනෙක් උඩ. එතකොට මෙයා ඉන්ඩිරෙක්ට්ලි ඩිපෙන්ඩ් වෙනවා ප්‍රොඩියුසර් උඩ. මොකද ප්‍රොඩියුසර් තිබ්බේ නැත්තම් ග්‍රාස් තිබ්බේ නැත්තම් ග්‍රාස් හොපර් නැහැ. ග්‍රාස් හොපර් නැත්තම් ටෝඩ්ට ජීවත් වෙන්නත් බෑ. එතකොට අපි හැමෝම ඉන්ඩිරෙක්ට්ලි ඩිපෙන්ඩ් වෙනවා ප්‍රොඩියුසර් උඩ. ප්‍රොඩියුසර් කෙනෙක් උඩ. කියන්නේ අනිවාර්යෙන් ග්‍රීන් ප්ලාන්ට් එකක් උඩ. එතකොට ග්‍රීන් ප්ලාන්ට් එකත් ඩිපෙන්ඩ් වෙනවා සන්ලයිට්. සන්ලයිට් නැති වුණොත් එහෙම මේ සේරම ටික නතර වෙලා යනවා. right. හරි. මෙතන ඔය ෆුඩ් චේන් එක ග්‍රැෆිකල් රිප්‍රසන්ටේෂන් එකක් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා about trophic levels. right. trophic levels ගැන. මේ energy formation process එක ගැන තමයි අපි මේ trophic levels වලදී කතා කරන්නේ. There are 3 trophic levels. trophic levels 3ක් තියෙනවා. right. autotrophs. මුලින්ම ඉන්න autotrophs කියලා වර්ගයක්. ඊට පස්සේ ඉන්නවා heterotrophs කියලා වර්ගයක්. ඊට පස්සේ ඉන්නවා decomposers කියලා වර්ගයක්. අපි දැන් බලමු මේ autotrophs කියලා කියන්නේ කාටද කියලා. right. organisms such as green plants, algae and some bacteria which can transform simple inorganic compounds into organic compounds to fulfill their nutrition requirement are called autotrophs. ඔහොම කිව්වහම this is very confusing. මේ කියලා තියෙන එක. organisms such as green plants, algae and some bacteria. මෙන්න මේ වගේ කට්ටිය තමයි autotrophs ලා වෙන්නේ. which can transform simple inorganic compounds. simple inorganic compounds. inorganic කියලා කියන්නේ the compounds which are not contain carbon. carbon නැති කට්ටියටනේ අපි inorganic කියලා කියන්නේ. organic කියන්නේ if a compound contain carbon it is called as a organic compound. carbon contain වෙන්නේ නැත්නම් organic compound එකක් කියලානේ අපි කියන්නේ. example එකක් විදිහට glucose. glucose කියලා කියන්නේ C6H12O6. මෙන්න මේකනේ glucose වල formula එක. 6 carbon atoms තියෙනවා, 12 hydrogen atoms තියෙනවා, ආයි 6 oxygen atoms තියෙනවා. C6H12O6. this is an organic compound. glucose කියලා කියන්නේ organic compound එකක්. හැබැයි දැන් තව එකක් ගත්තොත් එහෙම O2 oxygen gas එක organic ද inorganic ද කියලා බලුවොත් එහෙම අපිට පේනවා this is a inorganic compound. මේක inorganic compound එකක් because this compound does not contain carbon. මේ compound එක carbon contain වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම NO2 කියලා. NO2 කියන්නේ gas එකක්. NO2 කියන එක inorganic compound එකක්. because this does not contain carbon. H2O ගත්තොත් එහෙම water is a inorganic compound. water කියලා කියන්නේ inorganic compound එක. carbon නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න. carbon dioxide CO2, carbon dioxide, carbon monoxide මේවා organic ද inorganic ද කියලා ඔයාගෙන් අහුවොත් එහෙම. right. if you have been asked is these things organic or inorganic, your answer should be inorganic. ඔයා inorganic කියලා ලියන්න ඕනේ. මේ වගේ කාබන් තියෙනවනේ. එතකොට මේක organic නෙවෙයිද?
කාබන් තිබුණයි කියලා මේක ඕගනික් වෙන්නේ නැහැ. රීසන් එක තමයි අපි කාබන් වල ඔක්සයිඩ්ස් මොන හරි දෙයක් ඔක්සිජන් එක කනෙක්ට් වෙලා කම්පවුන්ඩ් එකක් හදුවහම අපිට ඒකට කියන්න පුළුවන් ඔක්සයිඩ් එකක් කියලා. රයිට්. දැන් මේවා කාබන් වල ඔක්සයිඩ්ස්. ඔක්සයිඩ්ස් කියලා වෙනම ගෲප් එකක් තියෙනවා. රයිට්. දැන් මම මෙතන කිව්වේ මේක නයිට්‍රජන් වල ඔක්සයිඩ් එක මේ තියෙන්නේ. නයිට්‍රජන් ඩයි ඔක්සයිඩ් කියන එක. රයිට්. ඊට පස්සේ MgO මේක මැග්නීසියම් වල ඔක්සයිඩ් එක. එලිමන්ට් එකක් ඔක්සිජන් එක්ක කනෙක්ට් වෙලා හැදෙන කම්පවුන්ඩ් එකකට අපිට කියන්න පුළුවන් ඔක්සයිඩ් එකක් කියලා. Right. In this case carbon is connected with oxygen and produce carbon dioxide. Carbon dioxide කියන එකයි carbon dioxide කියලා කියන්නේ. Di කියන්නේ 2 කියන එකනේ. එතකොට carbon oxygen දෙකක් එක්ක කනෙක්ට් වෙලා හැදෙන ඔක්සයිඩ් එක තමයි carbon dioxide. carbon monoxide එහෙම නැත්නම් carbon monoxide කියන එක. කාබන් ඔක්සිජන් එකක් එක්ක කනෙක්ට් වෙලා හැදෙන කම්පවුන්ඩ් එක. මේ වගේ දේවල් කාබන් වල ඔක්සයිඩ්ස්. Oxides of carbon. Oxides of carbon are considered as inorganic compounds. හොඳට මතක තියාගන්න CO2 and O2 are not organic compounds. මේවා organic compounds නෙවෙයි. right? මේවා inorganic compounds. දැන් එතකොට මෙතන කියන්නේ. දැන් මම මේ කතාව externally කියලා මම ආපහු මෙතනට එනවා. Autotrophs කියලා කියන්නේ organisms such as green plants, algae and some bacteria which can transform simple organic compounds into organic compounds, simple inorganic compounds into organic compounds. දැන් photosynthesis වලදී මොකද වුනේ? photosynthesis වලදී මොකද එයා කරගත්තේ? photosynthesis වලදී H2O මේකට raw material එකක් විදිහට ඕමනයි. photosynthesis equation එක මතකයි නම් H2O raw material එකක් විදිහට තියෙන්න ඕනි. and carbon dioxide should contain as a raw material. carbon dioxide උත් raw material එකක් විදිහට තියෙන්න ඕනි. මේක with the help of sunlight. sunlight වල help එකත් එක්ක මොකද උනේ? sunlight වල help එකත් අරගෙන මෙයා මේකෙන් හදුව කවුද? glucose. glucose කියන්නේ this is a organic compound. organic compound එකක්. එතකොට මේ H2O and CO2 මේ දෙකම inorganic compounds. මේකේ කාබන් තිබුණත් මම කියවනේ this is considered as an inorganic compound කියලා. carbon dioxide අපි organic කියලා ගන්නෙ නැහැනේ. එහෙනම් green plant එකක what happened? It converted inorganic compounds into organic compound. green plant එක ඇතුළතදී photosynthesis කියන එකෙන් මොකද වුනේ? converted inorganic compounds. inorganic compounds convert කරගත්තා organic compounds වලට. right? ඊට පස්සේ මේ දැන් glucose හදුවට පස්සේ මේ glucose තමයි අනිත් සත්තු හැමෝම කන්නේ. අනිත් සත්තු හැමෝම use කරන්නේ මේ glucose ටික. right? එතකොට ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට මෙයා ග්ලූකෝස් හදපු එක කළේ. ග්ලූකෝස් හදුවයි කියලා කියන්නේ මේ ග්ලූකෝස් වල කන්ටේන් වෙලා තියෙනවා එනර්ජි. මේ ග්ලූකෝස් වල එනර්ජි කන්ටේන් වෙලා තියෙනවා. ඒ එනර්ජි තමයි අනිත් සත්තු යූස් කරන්නේ කාලා. දැන් හරකෙක් ගිහිල්ලා තනකොළ කනවායි කියලා කියන්නේ මේ තනකොළ ඒ කොළ ඇතුලේ තියෙන ග්ලූකෝස් එයාට කැවෙනවා. කැවට පස්සේ එයාට පුළුවන් මේ ග්ලූකෝස් ටිකෙන් එනර්ජි හදාගන්න. right? එතකොට ප්ලාන්ට් එකට ඕන එනර්ජි ටික එයාට ඕන එනර්ජි ටික එයාම හදා ගන්නවා. දැන් ප්ලාන්ට් එක මේ විදිහට ග්ලූකෝස් හදන්නේ එයාට උමනා නිසා තමයි. අර හරකෙක් ඇවිල්ලා තනකොළ ටික කන්නේ ඒක ඉතින් ඒ පිටට යනවා. එතකොට කරන්න දෙයක් නැහැ ප්ලාන්ට් එකට. ප්ලාන්ට් එක ග්ලූකෝස් හදන්නේ Tamanට ප්‍රයෝජනයක් විදිහට. ප්ලාන්ට් එක ග්ලූකෝස් ටික හදාගන්නේ Tamanට. ඒක අපි ගිහිල්ලා කෑවට ප්ලාන්ට් එකට කරන්න දෙයක් නැහැ. right? එතකොට සිම්ප්ලිම කිව්වොත් එහෙම autotrophs ලා කියලා කියන්නේ the organisms which can produce energy by themselves. එයාලටම එයාලගේ එනර්ජි හදා ගන්න පුළුවන් නම් right? එයාලටම එයාලගේ එනර්ජි හදා ගන්න පුළුවන් නම් අපි එයාලට කියනවා autotrophs ලා කියලා. right? දැන් plants ගත්තට පස්සේ plants මොකද කරන්නේ? ග්ලූකෝස් ටික ඒගොල්ලොම හදා ගන්නවා. වෙන කෙනෙක් හදලා දෙනකන් ඉන්නේ නැහැ.
ෆොටෝසින්තසිස් කරලා මෙයා ග්ලූකෝස් හදා ගන්නවා. ග්ලූකෝස් හදනවා කියන්නේ එනර්ජිය හදා ගන්නවා කියන එක. රයිට්. එතකොට මේකට අයිති වෙන්නේ green plants, algae and some bacteria. මේ වගේ කට්ටිය තමයි මේකට අයිති වෙන්නේ. රයිට්. ඊට පස්සේ heterotrophsලා කියලා කියන්නේ animals that cannot produce their own food. තමන්ගේම ෆුඩ් හදා ගන්න බෑ මෙයාලට. එහෙම නැත්නම් තමන්ගේම එනර්ජි හදා ගන්න බෑ මෙයාලට. මෙයාලා ඩිපෙන්ඩ් වෙනවා ප්‍රොඩියුසර් කෙනෙක් උඩ. රයිට්. ඒ කියන්නේ ඔටෝට්‍රොප් කෙනෙක් උඩ ඩිපෙන්ඩ් වෙනවා. තමන්ටම ඉන්ඩිපෙන්ඩන්ට්ලි ෆුඩ් ප්‍රොඩියුස් කරගන්න බෑ මේගොල්ලන්ට. ඒගොල්ලන්ට තමයි අපි heterotrophsලා කියලා කියන්නේ. Right? They depend on food produced by other organisms. Therefore, they are known as consumers. මේගොල්ලන්ට අපි consumers කියලා කියනවා. Right? There are 3 types of consumers. Consumersලා අපිට types 3කට කතා කරන්න පුළුවන්. First type is primary consumers. Primary consumersලා කියලා කියන්නේ herbivorous කට්ටිය. මේගොල්ලෝ directly plant එක කාලා තමයි ජීවත් වෙන්නේ. herbivoresලා. එතකොට දැන් ප්‍රොඩියුසර් කියන්නේ ඕනම ෆුඩ් චේන් එකක පටන් ගන්න තැන තියෙන්නේ ප්ලාන්ට් එකක්නේ. පටන් ගන්නව තැන තියෙන්නේ ප්ලාන්ට් එකක්. ඊගාවට ඉන්න එක්කෙනා තමයි ප්‍රයිමරි කන්සියුමර් එක්කෙනා වෙන්නේ. මම මේ කලිනුත් කිව්වා. ඊළඟට ඉන්න එක්කෙනා තමයි ප්‍රයිමරි කන්සියුමර් එක්කෙනා වෙන්නේ. ප්‍රයිමරි කන්සියුමර් directly depend on the plant. මෙයා directlyම plant එකට depend වෙනවා. ඒ කියන්නේ මෙයා plant එක කනවයි කියන එකනේ. ඒ කියන්නේ මෙයා herbivorous කට්ටිය. herbivorous අය තමයි මෙතෙන්ට එන්නේ. right. ඊට පස්සේ secondary consumers. ඊට පස්සේ ඉන්න අය. මෙතන ඉන්න කට්ටිය. secondary consumers කියලා කියනවා. human කියලා කියන්නේ secondary consumer කෙනෙක්. මොකද අපි මොකද කරන්නේ? අපි primary consumers ලව අපේ කෑම විදිහට අරගෙන ජීවත් වෙනවනේ. දැන් අපි pig කෙනෙක් හරි නැත්නම් හරකෙක් හරි එළුවෙක් හරි මාළුවෙක් හරි ඒ වගේ සතෙක්ව මරාගෙන අපි කනවයි කියලා කියන්නේ. ඒ අපි මරාගෙන කන්නේ primary consumer කෙනෙක්ව. right? අපි එළුවෙක් කනවා කියලා හිතන්නකො. එතකොට අපි මටන් කනවයි කියලා ඇත්තටම කන්නේ primary consumer කෙනෙක්ව. ඒ primary consumer depend වෙන්නේ ඉතින් plant එක උඩ තමයි. right? එතකොට අපි depend වෙනවා primary consumers ලා උඩ. ඒ වගේම අපි depend වෙනවා මෙතන. right? අපි directlyම plants කෑමට ගන්න වෙලාවලුත් තියෙනවනේ. ඒ කියන්නේ අපි vegetables කනවා, fruit කනවා, ඒ වගේ දේවල් කනවනේ අපි. right? ඒ කියන්නේ අපි omnivorous කියන set එකට තමයි ආйти වෙන්නේ. මේ වර්ග දෙකම කනවා. plant materials ලුත් කනවා, ඊට පස්සේ meat fish වගේ දේවලුත් කනවා. right? මෙතන secondary consumer විදිහට ওই විදිහේ omnivoreusලා ඉන්න පුළුවන්. right? වර්ග දෙකම කන කට්ටිය ඉන්න පුළුවන්. ඒ වගේම carnivoreusලා ඉන්නත් පුළුවන්. carnivoreusලා කියලා කියන්නේ මේගොල්ලෝ දැන් මෙතන carnivore කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන tiger කෙනෙක් හිටියා කියලා හිතන්න. මෙතන human කෙනෙක් හිටියොත් නම් secondary consumer කෙනෙක් විදිහට human හිටියොත් humans ලා primary consumers ලා කාලක් ජීවත් වෙනවා. ඒ වගේම producers ලා උඩත් අපිට depend වෙන්න පුළුවන්. හැබැයි tiger වගේ සතෙක් හිටියොත් එයාලා කීයටවත් plants කන්න යන්නේ නැහැනේ. එයාලා depend වෙන්නේ primary consumers ලා උඩ විතරයි. right? ඒකින්ද මෙතන secondary consumer විදිහට either it can be a omnivorous organism or carnivorous organism. ඔය වර්ග දෙකම කවුරු හරි මෙතන ඉන්න පුළුවන්. right? ඊට පස්සේ third consumer. right? ඒගොල්ලන්ට අපි කියනවා territory consumers කියලා. තුන්වෙනියට ඉන්න කට්ටිය. මෙයාලා අනිවාර්යෙන්ම carnivoresලා තමයි. right? මෙතන ඉන්න කට්ටිය අනිවාර්යෙන්ම carnivoresලා. මේගොල්ලෝ omnivoresලා හැම ඉන්න විදිහක් නැහැ මෙතන. territory consumersලා කියලා කියන්නේ ඔය tigersලා. ඊට පස්සේ මොකද තව carnivoresලාම ඉන්නේ lionsලා.
මගේ කට්ටිය. ඒගොල්ලෝ කීයටවත් මෙච්චර දුරකට ගිහිල්ලා ප්ලාන්ට්ස් එයාලගේ කෑම විදිහට ගන්නෙ නැහෙනේ. රයිට්. ඒගොල්ලෝ කානිවරස්. එතකොට ওই විදිහට තමයි හෙටරෝට්‍රොප්ස්ලා අපි ගෲප් කරන්නේ. heterotrophs කියලා කියන්නේ they cannot produce their own food. එහෙම නැත්නම් they cannot produce their own energy. right. ඊට පස්සේ දැන් අපි කතා කරපු trophic levels වල autotrophs ලා ගැන කතා කරා. heterotrophs ලා ගැන කතා කරා. then we have to talk about decomposers. අපේ biosphere එකේ අපිට බලා ගන්න පුළුවන් decomposers ලා කියලා જાතියකුත් ඉන්නවා. decomposers ලා කියලා කියන්නේ they help to decompose things. මෙතන මේ රූපයක් දීලා තියෙනවා. මේ මැරුණ බොඩි එකක් තියෙනවා, ඩෙඩ් බොඩි එකක් සතෙක්ගේ. ඌරෙක්ද කොහෙද ඉන්නේ? ටික කාලයක් යනකොට එයා මේ විදිහට decompose වෙලා අන්තිමට නිකන් එතන මුකුත්ම නැහැ. නිකන් ඇටකටු ටිකක් තියෙන්නේ. ඒ ටිකක් decompose වෙනවා තව කාලයක් යද්දි. right. දිරලා යනවා. එතකොට decomposers ලා depend වෙන්නේ dead bodies උඩ. mainly මේගොල්ලෝ depend වෙන්නේ dead bodies of living organisms. right. living organisms ලගේ dead bodies උඩ තමයි මේගොල්ලෝ depend වෙන්නේ. එතනින් එනර්ජි අරගෙන තමයි ඒගොල්ලෝ මේ ජීවත් වෙන්නේ. right. එතකොට මේකට decomposers ලා ගත්තට පස්සේ ගොඩක් වෙලාවට micro organisms ලා තමයි decomposers ලා වෙන්නේ. bacteria, fungi වගේ කට්ටිය. right. එයාලගේ job එකම decompose කරන එකම තමයි. So decomposers are very important for the continuity of our life and the continuity of the earth. earth එකේ continuity එකට ගොඩක් වැදගත් කට්ටියක් තමයි decomposers ලා කියලා කියන්නේ. reason එක තමයි imagine there are no decomposers in the world, what will happen? decomposers ලා ලෝකේ නැත්තම් මොකද වෙන්නේ? දැන් ගහක් වැටුණා කියලා හිතන්නකෝ. ගහක් මැරිලා කඩාගෙන වැටුණා. දැන් බිම වැටිලා තියෙන ගහ. right. ඕක දිරන්නේ නැහැ. මොකද decomposers ලා නැහැනේ. decomposers ලා නැති නිසා මේ බිම වැටුණු ගහ දිරලා යන්නේ නැහැ. right. දැන් තව කාලයක් ගිහිල්ලා තව ගහක් වැටෙනවා මේක උට්ට. ඒක දිරන්නේත් නැහැ. decomposers ලා නැහැ. තව එකක් වැටෙනවා. ඒක දිරන්නේත් නැහැ. ඔහොම වුණොත් එහෙම එන්නම earth එකේ habitats අඩු වෙන්න පටන් ගන්නවා living organisms වලට. මේ ගහ වැටිලා තියෙන තැන දැන් අලුත් ගහකට පැලවෙන්නත් බෑනේ. මොකද අරක වැටිලා කවර් වෙලා sunlight එන්නේ නැහැනේ. ඒකින්ද. එතකොට decomposers ලා තමයි අර dead bodies ටික සේරම earth surface එකෙන් අයින් කරලා දාලා අපිට ඉන්න ඉඩ හදලා දෙන්නේ. They provide the space for us by decomposing the dead bodies. දැන් හිතන්නකෝ සත්තු මැරෙනවම කවුරුවත් දිරන්නේ නැහැ හැමම ඉතුරු වෙනවා කියලා සර්ෆේස් එකේ. දැන් මීට අවුරුදු 1000ක ඉඳන් මේ වෙනකන් මැරුණු සත්තු ටික earth surface එක උඩ ඉතුරුලා හිටියනම් එහෙම. එහෙනම් අපිට පාරේ ඇවිදින්නවත් වෙන්නේ නැහැ. සත්තු ඉඳී හැමතැනම මැරිලා අපිට උන්ගේ අඟ උඩින් තමයි යන්න වෙන්නේ. මොකද එහෙම වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් ඒක. ඒකින්ද decomposers are very important. මේගොල්ලෝ ගොඩාක් important. ඔය ස්පේස් එකටම විතර මේ ස්පේස් එක හදලා දෙන්න විතරක්ම නෙවෙයි. තව තියෙනවා අපේ cycles, carbon cycle, nitrogen cycle, මේ H2O water cycle. cycles ගැන අපි කතා කරනවා. මේ cycles වල continuity එකටත් ගොඩක් මේගොල්ලෝ වැදගත්, especially for the carbon cycle. continuity for carbon cycle. carbon cycle එකේ continuity එකට ගොඩක් වැදගත් වෙනවා මේගොල්ලෝ. right. ඊට පස්සේ අපිට තියෙනවා to talk about ecological pyramids. ecological pyramids ගැන කතා කරන්න. ecological pyramid එකක් කියලා කියන්නේ මොකක්ද කියලා අපිට දැන් මේකේ types ගැන කතා කරද්දි ඔයාලට තේරෙයි මොකක්ද ecological pyramid එකක් කියන්නේ කියලා. මෙතන තියෙන ටිකට යන්නේ නැතුව මම directly යන්නම් the type of ecological pyramids වලට. number pyramid, biomass pyramid, energy pyramid. There are 3 types of ecological pyramids: number pyramid, biomass pyramid and energy pyramid. right. මුලින්ම තියෙනවා අපිට number pyramids ගැන කතා කරන්න.
මොකද්ද මේ number pyramid කියලා කියන්නේ කියලා. මුලින්ම කියනවා the graphical representation of number of organisms in different trophic levels is called the number pyramid. It is expressed as the number of organisms per square meter. එක ස්ක්වයර් මීටර් එකක කොච්චර organisms ල ගානක් ඉන්නවද කියන එක මේ trophic levels වලට අනුව පෙන්වන එක තමයි number pyramid කියලා කියන්නේ. දැන් මේක trophic levels වලට අනුව එක ස්ක්වයර් මීටර් එකක organisms ලා කී දෙනෙක් ඉන්නවද කියලා numbers ටික ගත්තාම ඔක පිරමිඩ් එකක් shape එකකට තමයි අපිට graphically represent කරන්න පුළුවන්. ඒකයි ඔකට pyramid කියලා කියන්නේ. right? ගොඩක් වෙලාවට මේ විදිහට තමයි එන්නේ. producers ලා එක ස්ක්වයර් මීටර් එකක දැන් හිතන්නකෝ grass තියෙන ground එකක් තියෙනවා කියලා තනකොළ තියෙන පිට්ටනියක් වගේ land එකක් තියෙනවා. ඔය land එකේ එක ස්ක්වයර් මීටර් එකක plants 1000 plants විතර තියෙනවා. right? පොඩි තනකොළ 1000ක් විතර තියෙනවා. right? ඔය 1000 අපිට බලා ගන්න පුළුවන් primary consumers ලා පළඟැටිය වගේ කට්ටිය තනකොළ පෙත්ත වගේ කට්ටිය 200ක් විතර ඉන්නවා. 1000 වලට වඩා 200 කියන එක අඩුයිනේ. ඊට පස්සේ ඒගොල්ලන්ව කන්න secondary consumers ලා 30 වගේ ඉන්නවා. right? ඊට පස්සේ tertiary consumers ලා 3 වගේ ඉන්න පුළුවන්. right? ඔය numbers වලට අනුව අපි මෙහෙම rectangle එකක් ඇඳලා graphically ඔක represent කරොත් එහෙම ඔකේ shape එක මෙහෙම pyramid එකක් විදිහට එන හින්දා අපි ඔකට number pyramid කියලා කියනවා. right? ඔක හරිය ලේසි දෙයක්. මේ විදිහට graphically represent කරලා පෙන්නන්න තමයි තියෙන්නේ. right? ඊට පස්සේ මෙතන an inverted number pyramid is shown. මේක අනිත් පැත්තට හැරුණ වෙලාව. right? අනිත් පැත්තට හැරුණ වෙලාව. මොකක්ද අනිත් පැත්තට හැරලා කියන්නේ? secondary consumers ලා. right? example එකක් විදිහට මෙතන insect ලා ඉන්නවලු 23. ඊට පස්සේ primary consumers ලා 8. producers 1. මේ පොල් ගහක කුරුමිනියෝ. එතකොට දැන් මෙතන තනකොළ කන්න තනකොළ පෙත්තු 200ක් හිටියා. ඊට පස්සේ ඒගොල්ලන්ව කන්න 30ක් හිටියා. ඒගොල්ලන්ව කන්න 3ක් හිටියා. දැන් පොල් ගහක් කන්සිඩර් කරලා බැලුවොත් එහෙම මේ එක primary consumer කෙනෙක්ට පොල් ගස් 1000ක විතර කන්න බෑනේ. right? එතකොට එක පොල් ගහක primary consumers ලා ගොඩක් ඉන්න පුළුවන්. beetles ලා වගේ කට්ටිය ගොඩක් ඉන්න පුළුවන්. ඊට පස්සේ secondary consumers ලා ඊටත් වඩා වැඩිපුර ඉන්න පුළුවන්. එක coconut tree එකක් ගත්තට පස්සේ. ඒ වගේ වෙලාවට this can be inverted. මේක අනිත් පැත්ත ගහෙන්න පුළුවන්. numbers නේ අපි represent කරලා පෙන්නන්නේ graphically. එතකොට මේක upside down යන්න පුළුවන්. invert වෙන්න possibility එකක් තියෙනවා. ඒ කියන්නේ number pyramid can be inverted. මේක invert වෙන්න පුළුවන්. right? ඊට පස්සේ biomass pyramid. බලමු දැන් biomass pyramid කියන්නේ මොකක්ද කියලා. The graphical representation that shows the total amount of organic matter present in different trophic levels is called biomass pyramid. right? graphical representation that shows the total amount of organic matter. මේගොල්ලන්ගේ ඇඟේ තියෙන organic matter වල mass එක ගත්තට පස්සේ ඒ mass එකට අනුව මේ විදිහට පිරමිඩ් එකක් විදිහට අඳිනවා. එහෙම ඇඳලා පස්සේ මොන වගේද එන්නේ කියන එක තමයි මේකෙන් කියන්නේ. right? මෙතන කියනවා by considering the dry mass of organisms it is expressed as grams per square meter per year. right? මෙතන per year තමයි කියන්නේ එක අවුරුද්දකට කොච්චර ප්‍රමාණයක්ද කියලා තමයි අපි සාමාන්‍යයෙන් consider කරන්නේ. right? මේ biomass ගත්තාම මේ සත්තුන්ගේ තියෙන dry mass එක තමයි අපි ගන්නෙ. right? මෙහෙම ගත්තට පස්සේ අපිට බලන්න පුළුවන් මෙහෙම upright තියෙන පිරමිඩ් එකක් තියෙනවා. right? මේකේ මේ විදිහට biomasses ගත්තොත් එහෙම මේකේ මේ විදිහට producers ලා ගොඩක් ඉන්නවා. ඊට පස්සේ primary consumers ලා ඊට වඩා ටිකක් අඩුයි. secondary consumers ලා ඊටත් වඩා ටිකක් අඩුයි. tertiary consumers ලා ඊටත් වඩා ටිකක් අඩුයි. right? ඊට පස්සේ මේකත්
ඉන්වර්ට් වෙන්න පුළුවන්කමක් තියෙනවා. සමහර වෙලාවල් වලදී මේකත් ඉන්වර්ට් වෙන්න පුළුවන්. රයිට්. අර කොකනට් ට්‍රී එකේ සීන් එක ගත්තොත් එහෙම ඒක මේකට ඇප්ලයි කරලා බලුවොත් එහෙම මේක සමහර වෙලාවල් වලදී මේක ඉන්වර්ට් වෙන්න possibility එකක් තියෙනවා. right මෙතන කියලා තියෙනවා but rarely the biomass consumers in aquatic environment is greater than the producers වලට වඩා consumers ලා වැඩි වෙන්න පුළුවන්ලු සමහර වෙලාවල් වලදී aquatic environment වලදී එහෙම. right ඒකින්ද මේක rarely තමයි වෙන්නේ බොහොම කලාතුරකින් වෙන instance එකක්. ඒකින්ද අපිට clear example එකක් පෙන්වන්නත් අමාරුයි. හැබැයි there is a possibility to invert this. මේක invert වෙන්න possibility එකක් තියෙනවා. masses අනුව consider කරත් මේක invert වෙන්න possibility එකක් තියෙනවා. ඊට පස්සේ energy pyramid. right energy pyramid එක කියලා කියන්නේ එක organizational level එකක ඉඳලා අනිත් level එකට යනකොට කොයිතරම් energy ප්‍රමාණයක් transmit වෙනවද කියන එක අනුව අපි පිරමිඩ් එකක් අඳිනවා. right ඕක දැන් මෙතනින් explain කරනකොට අපිට මේ graphical representation එකකින් explain කරන එක ලේසි. right දැන් මේ green plants energy absorb කරලා තියෙන sunlight වලින් මෙයාලා energy absorb කරලා ගොඩක් energy එයාලගේ ඇඟේ contain කරලා තියාගන්නවා. right contain කරලා තියාගත්තාම ඔය plants ටික කනවා primary consumers ලා කද්දී මේ plant එකේ contain වෙලා තිබුණ total energy එකම සම්පූර්ණයෙන්ම ඒක primary consumersට transmit වෙන්නේ නැහැ. completelyම transmit වෙන්නේ නැහැ. ඒකට හේතු කීපයක් තියෙනවා. මොකද මේ green plants වල තියෙන energy green plants වලින්මත් use කරනවා. මෙතන මේ 10000 මෙයා ස්ටෝර් කරලා තියාගෙන ඉන්නවා. ඒ 10000 වලින් 5000 විතර මේ plant එකෙන්ම use කරලා. එතකොට primary consumers ලට ගන්නවා නම් ගන්න තියෙන්නේ 10000 ගන්න බෑ මෙයාට. maximum ගත්තත් ගන්න පුළුවන් 5000 විතරයි. right ඊට පස්සේ primary consumers ලගේ ඇඟේ තමයි දැන් මේ energy ටික තියෙන්නේ. sunlight වලින් plant වලට ආව plant එකකින් primary consumers ට ගියා. දැන් මේ primary consumer ගාව තියනවා කියලා හිතන්නකො 1000 joules. මෙයාගේ 1000 joules මෙයාව කෑවයි කියලා ටෝට් එක යන්නේ නැහැ completely 1000ම යන්නේ නැහැ. මොකද මේ 1000 වලින් ටිකක් primary consumer use කරනවා. එයාලගේ metabolic activities වලට. right එයා වැඩ කරන්නත් ඉතින් energy ඕනනේ. ඒකින්ද මේ 1000 මෙයා 1000 ගත්තට මෙතනින් මෙයා මේ 1000 use කරනවා. එයා එහෙම යන්න දැන් insect කෙනෙක්නේ. පියා බලන්න නම් energy ඕනේ. ඊට පස්සේ එයාගේ other biological reactions perform කරන්න energy තියෙන්න ඕන. ඒ වගේ energy ටිකක් එයා use කරනවා. use කරලා ඉතුරු වෙන ටික තමයි ටෝට් හම්බ වෙන්නේ. 100 joules වගේ තමයි මෙතන ටෝට් හම්බ වෙන්නේ. දැන් මෙයත් ටෝට් මොකද කරන්නේ? එයාගේ වැඩ වලටත් මේ 100 joules වලින් ටිකක් වියදම් වෙනවා. right එතකොට ඒ ඉතුරු වෙන ටික තමයි මෙයාට හම්බ වෙන්නේ. දැන් territory consumers ලාට එනකොට අපිට බලා ගන්න පුළුවන් energy ගොඩාක් දුරට අඩු වෙලා තමයි එන්නේ. මෙතන ලොකු energy එකක් contain වෙලා තිබුණා. ඒක මේ හැම step එකකදීම decrease වෙලා තියෙනවා. right ඒකෙන්ද මේක කීයටවත් upright වෙන්නේ නැහැ. මේක අනිත් පැත්ත හැරෙන්නේ නැහැ. this is a definite theory. අනිවාර්යයෙන්ම මේක producer ට වඩා primary consumer ගේ energy අඩුයි. definitelyම අඩුයි. primary consumer ට වඩා ටෝට් ගන්න secondary consumer ට ගන්න පුළුවන් energy ප්‍රමාණය අඩුයි. definitelyම අඩුයි. ඊට පස්සේ territory consumer ට යනකොට තවත් අඩු වෙනවා. මේක කීයටවත්ම invert වෙන්නේ නැහැ. ඒ කියන්නේ this cannot be inverted. මේක කීයටවත්ම invert කරන්න පුළුවන් කමක් නැහැ. right එතකොට ඔයාලට හොඳට මතක තියාගන්න ඕන energy pyramids cannot be inverted. MCQ එකක වගේ එන්න පුළුවන්.
එනර්ජි පිරමිඩ්ස් ඉන්වර්ට් වෙන්නේ නැහැ. මේ දෙකම possibility එකක් තියෙනවා ඉන්වර්ට් වෙන්න. right. ඊට පස්සේ flow of energy through ecosystem. ecosystem එකක energy එක flow වෙන විදිහ ගැන අපිට කතා කරන්න තියෙනවා. අපි මෙතනදී energy pyramid එකේදී කිව්වනේ. මේ පෙන්වන්නෙත් energy flow වෙන එකක් තමයි. producer ගෙන් ඉඳන් primary consumer ට energy flow වුණා. primary consumer ගෙන් secondary consumer ට energy flow වුණා. ඔහොම flow energy flow වෙනවා. right. ඔය energy flow වෙන process එක ගැන තමයි කතා කරන්නේ. එතකොට මෙතන කියනවා only 10% of the energy of a lower trophic level passes to the upper trophic level. 90% of energy is lost in each trophic levels as heat. 90% ම waste වෙලා යනවා. lost වෙලා යනවා. 10% විතරයි උඩ ඉන්න එක්කෙනාට ගන්න පුළුවන්. දැන් මෙතන බලන්න. මෙතන 10000 තිබ්බ එක්කෙනාගෙන් ගත්තේ primary consumer 1000. 1000 තිබුණ එක්කෙනාගෙන් secondary consumer ගත්තේ 100. 100 තිබ්බ එක්කෙනාගෙන් territory consumer ගත්තේ 10. හැම වෙලේම upper trophic level එකට යන්නේ 10%. 90% waste එකක් තියෙනවා. waste එකක් නෙමෙයි අත්‍තරම 90% ම ගන්න බෑ. දැන් මෙන්න මේ හරකෙක් රූපයක් දීලා අයියෝ ඔය විදිහට 90% ම අනිත් එක්කෙනාට ගන්න බැරි රීසන් එක කියලා තියෙනවා. දැන් හිතන්න මේ හරක තනකොළ කනවා. right. මේ තනකොළ වල 100 joules contain වෙලා තියෙනවා කියලා. 100 joules of energy contain වෙලා තියෙනවා. මෙතන තියෙන grass වල. right. 100 joule contain වෙලා තියෙනවා. නෑ. 100 joule contain වෙලා තියෙනව නෙවෙයි. මෙයා 100 joule තියෙන තනකොළ ටිකක් කාලා තියෙනවා කියලා හිතන්නකො. දැන් මෙයාගෙන් ඇතුලේ 100 joules තියෙනවා. හරකගෙන් ඇතුලේ 100 joules තියෙනවා කියලා අපි ඉමේජින් කරමු. right. දැන් ඔන්න හරකගෙන්ගේ contain වෙලා තියෙනවා 100 joules. මෙතන කියනවා energy expended for respiration is 60. මේ හරකා respiration වලට 60% වියදම් කරනවලු මේ energy වලින්. දැන් මෙයා 100 joules මෙයාගෙන්ගේ තිබ්බනම් 60 joules මොකද වෙන්නේ? respiration වලට අයින් වෙලා යනවා. මෙයා respiration කරන්න 60 joules වියදම් කරනවා. energy emitted with feces and excretory materials is 30. මෙයාගේ ගොම විදිහට අයින් කළා දානවා. fecal matter විදිහට අයින් කළා දානවා. ඒ වගේම excretory materials මෙයාගේ sweat විදිහට ඊට පස්සේ urine විදිහට අයින් කරලා දානවා තව energy ටිකක්. ඒ පිට කරන දේවලත් energy තියෙනවනේ. එතකොට එතනින් 30% යනවා කියන්නේ 30 joules ගියා. right. energy stored in body tissues. දැන් මෙතන 100 joules තමයි මෙයාගේ තිබුණේ. 60 joules වියදම් වුණා respiration වලට. 30 joules වියදම් වුණා fecal matter and urine වගේ දේවල් වලට. දැන් 90 joules ම ගිහිල්ලා තියෙනවා. තව 10 joules විතරයි ඉතුරුලා තියෙන්නේ. අන්න ඒ ටික තමයි මෙයාගේ body tissues වල store වෙන්නේ. කියන්නේ මෙයාගේ muscles වල එහෙම store වෙන්නේ මෙන්න මේ 10% විතරයි. දැන් එතකොට කොටියෙක් ඇවිල්ලා මේ හරකව කෑවා කියලා හිතන්නකෝ. කොටියෙක් ඇවිල්ලා මේ හරකව කෑවොත් එහෙම ඒ කොටියට ගන්න පුළුවන් මෙන්න මේ 10% එක විතරයි. මෙයාගේ ටිෂුස් ටිකනේ අරයා කන්නේ ඉතින් ඇවිල්ලා. මෙයාගේ ටිෂුස් ටික තමයි අරයා ඇවිල්ලා කන්නේ. එහෙනම් එයාට ගන්න පුළුවන් මේ 10% විතරයි. right. මේ 10% විතරයි මෙයාට කොටියට ගන්න පුළුවන්. ඒත් මේ 10% ම generally ටයිගර්ට යන්නේ නැහැ. හේතුව තමයි කොටියා මේ හරකගේ එක මයිලක්වත් ඉතුරු කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම කන්නේ නැහැ. right. ටිකයි නිකන්නේ. එතකොට ඉතින් 10% වලින් ටිකක් තමයි ටයිගර්ගේ ඇඟට යන්නේ. ඒ වුණාට තියරිටිකලි අපිට කියන්න පුළුවන් secondary consumerට 10% යනවා කියලා. right. ඊට පස්සේ energy flow එක ගැන කියන්න මෙහෙම food chains ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ bio geochemical cycle අපේ biological cycles ගැන
කතා කරන්න තියෙනවා මෙතනදී. right. අපේ බයෝස්ෆියර් ඇතුලේ සයිකල්ස් කීපයක් තියෙනවා. right. කාබන් සයිකල්, නයිට්‍රජන් සයිකල්, ෆොස්ෆරස් සයිකල්, ඊට පස්සේ වෝටර් වගේ දේවලුත් මේ විදිහට සයිකල් එකක් විදිහට තමයි යන්නේ. අපිට ඒක වෝටර් සයිකල් එක මේ සිලබස් එකේ නැහැ ඩිස්කස් කරන්නයි කියලා. ඒකින්ද ඒක මෙතන අපි කතා කරන්න ඕන නැහැ. මුලින්ම වලට තියෙනවා කාබන් සයිකල්, නයිට්‍රජන් සයිකල්, ෆොස්ෆරස් සයිකල් ගැන කතා කරන්න. ඒකෙනුත් කාබන් සයිකල් තමයි මුලින්ම තියෙන්නේ. right. කාබන් කියන්නේ අපේ earth එකේ ගොඩක්ම abundant එලිමන්ට් එකක්. හැම තැනම තියෙනවා. කාබන් කියන එක නැති තැනක් නැහැනේ. ඇට්මොස්ෆියර් එකේ කාබන් ඩයොක්සයිඩ් විදිහට තියෙනවා. right. ඊට පස්සේ අපි කන කෑම වල ග්ලූකෝස්, ප්‍රෝටීන්, ලිපිඩ්, කාබෝහයිඩ්‍රේට්, ස්ටාර්ච් හැම දෙයකම කාබන් තමයි තියෙන්නේ. right. ඊට පස්සේ තව ගත්තොත් එහෙම ඔයාව හැදිලා තියෙන, ඔයාගේ ඇඟේ තියෙන මසල්ස්, ෆ්ලෙෂ් මේ හැම එකක්ම කාබන් වලින් හැදුනේවා. අපේ ඇඟේ තියෙන මසල්ස් කියලා කියන්නේ ප්‍රෝටීන් වලින් මසල්ස් හැදිලා තියෙන්නේ. කියන්නේ අපිව හැදිලා තියෙන්නේ කාබන් වලින් තමයි. අපේ බෝන්ස් කියන්නේ කාබන් වලින් හදුන මැටීරියල් එකක්. ඊට පස්සේ ඔය ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න ප්ලාස්ටික් වලින් හදපු ලැප්ටොප් එක, ෆෝන් එක, ඔය හැම දෙයකම තියෙන්නේ කාබන් තමයි. ඔය වාඩිලා ඉන්න පුටුව හැදිලා තියෙන්නේ කාබන් වලින් තමයි. ගොඩාක් කාබන් තියෙනවා අපේ එන්වයරන්මන්ට් එකේ. right. එතකොට මේ කාබන් කියන එක earth එකේ සයිකල් එකක් විදිහට යනවා. කාබන් කියන එක earth එකෙන් එළියට යන්නේ නැහැ. earth එකට අලුතෙන් කාබන් එන්නෙත් නැහැ සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් අලුතෙන් කාබන් එන්නෙත් නැහැ. තියෙන කාබන් earth එකෙන් පිට වෙලා යන්නෙත් නැහැ. ඔය කාබන් තියෙන ෆෝම් එක වෙනස් වෙවි. කාබන් earth එක ඇතුළෙම සයිකල් එකක් විදිහට යන එක තමයි වෙන්නේ. එක්සැම්පල් විදිහට අපි මේ සයිකල් එක කතා කරමු. මෙතන ඩයග්‍රෑම් එකක් දීලා තියෙනවානේ කාබන් සයිකල් එකට. right. දැන් ඔන්න තියෙනවා අපි පටන් ගමු ඇට්මොස්ෆියර් එකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වලින් පටන් ගමුකෝ. ඒක ලේසියිනේ. ඔන්න ඇට්මොස්ෆියර් එකේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. right. ඔය කාබන් ඩයොක්සයිඩ් මෙන්න මේ ඇරෝ එක ගැන හිතමු. ඇට්මොස්ෆියර් එකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික photosynthesis වලින් green plants absorb කරනවා. right. Atmospheric carbon dioxide absorbed by green plants for photosynthesis. photosynthesis process එකට carbon dioxide උමනා වෙනවානේ. ඒකින්ද ඔන්න carbon dioxide ටික absorb වුණා. right. ඊට පස්සේ ඔය absorb වෙන carbon dioxide ටික දැන් photosynthesis වලින් glucose නේ හදාගන්නේ. photosynthesis වලින් glucose හදාගන්නවා. glucose හදාගෙන එයාලා ඒ glucose ටික මොකද වෙන්නේ? glucose ටික store කරගන්න ඕනේ. glucose ටික store වෙනවා මේ plant එකේ. හිතන්නකෝ අඹ ගෙඩියක් විදිහට. අඹ ගෙඩියක් තියෙනවා. ඒ අඹ ගෙඩියේ දැන් glucose තියෙනවා. right. මෙතන ඇඳලා නැති එකක් මම මේ කියන්න හදන්නේ. දැන් මෙතන මිනිස්සෙක් ඉන්නවා. right. දැන් මේ ඇට්මොස්ෆියර් එකේ තිබුණ කාබන් ඩයොක්සයිඩ් ටික. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ මේකේ කාබන් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වල කාබන් තියෙනවා. දැන් ඔන්න ග්‍රීන් ප්ලාන්ට් එකකින් ඇබ්සෝබ් වුණා. මේ මෙතන තිබුණ කාබන් ටික දැන් තියෙන්නේ ග්ලූකෝස් ඇතුලේ. ප්ලාන්ට් එකේදී අර කාබන් ඩයොක්සයිඩ් වල තිබුණ කාබන් එක ගලවලා ඒක ග්ලූකෝස් වලට සෙට් කරලා තියෙනවා. ග්ලූකෝස් ඇතුලේ කාබන් තියෙනවානේ C6H12O6 නේ. දැන් මේ ඇට්මොස්ෆියර් එකේ තිබ්බ ටික ප්ලාන්ට් එක හරහා ඇවිල්ලා දැන් ග්ලූකෝස් වල තියෙනවා. දැන් ඔන්න අඹ ගෙඩිය අපි කනවා. දැන් මේ කාබන් ටික තියෙන්නේ අපේ ඇඟ ඇතුලේ. right. දැන් අපි කාලා තියෙන්නේ. කාලා අපි respiration වලින් ආයි කාබන් ඩයොක්සයිඩ් රිලීස් කරනවා. එතකොට ඔන්න ආයිත් පාරක් මේක ඇට්මොස්ෆියර් එකට එකතු වුණා. right. එතකොට මේක සයිකල් එකක් නේ මෙතන. මෙතන සයිකල් එකක් වෙලා තියෙන්නේ. ඇට්මොස්ෆියර් එකේ තිබුණ ප්ලාන්ට් එකට ඇබ්සෝබ් වුණා. එයා මේ විදිහට ස්ටෝර් කරගත්ත කාබන් ටික ග්ලූකෝස් විදිහට.
ඒක අපි consume කළා. Then again we release it as carbon dioxide to the atmosphere. atmosphere එකට carbon dioxide විදිහට ඔක release කළා. ඒ මම හදපු එක දැම්ම කන්නම්කෝ බලමු පොතේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. right. දැන් ඔන්න atmosphere එකේ තියෙන carbon ටික absorb වුණාට පස්සේ මේක plant එකේ store වෙලා තියෙනවා. right. plant එකේ fruits විදිහට විතරක්ම නෙවෙයි carbon store වෙන්නේ. plant එකේ stem එක ලොකු වෙනවා කියන්නේත් ඉතින් carbon ටික plant එකේ deposit වෙලා තියෙනවා කියන එකනේ. මොකද wood කියන එක හැදිලා තියෙන්නේ carbon වලින්ම තමයි. plant එකේ stem එක හැදිලා තියෙන්නේ carbon වලින්ම තමයි. එතකොට plant එකේ stem එක ලොකු වෙනවායි කියලා කියන්නේ. plant එකේ stem එක මහත් වෙනවා කියලා කියන්නේ. එයා මේ carbon dioxide වලින් absorb කරලා ගත්ත carbon ටික. carbon dioxide වල තිබුණනේ carbon. ඒවා මෙයා plant එකේ building material එකක් විදිහට use කරනවා ඒ carbon ටික. දැන් ඔන්න plant එක මෙහෙම තියෙනවා. තියලා මේ plant එක කවදා හරි දවසක මැරෙනවානේ. මැරිලා මේකේ fossilization process එකක් වෙනවා. fossils හදෙනවා. අපි කතා කරලා තියෙනවා fossil fuels ගැන. අපි දැන් ඔය පාවිච්චි කරන petrol, diesel, kerosene oil. ඔය හැම එකක්ම මීට අවුරුදු මිලියන් ගානකට කලින් තිබුණ plants එහෙම නැත්නම් dead animals ලා fossilization වෙලා හැදුන fuels තමයි අපි use කරන්නේ. මීට අවුරුදු මිලියන් ගානකට කලින් fossilization වලින් හැදුන fuels තමයි අපි use කරන්නේ. right. එතකොට අර carbon ටික දැන් තියෙන්නේ fossil fuel එක ඇතුලේ. plant එකේ තිබ්බ plant එක මරුණා fossilization වුණා. දැන් තියෙන්නේ fossil fuels ඇතුලේ. right. ඊට පස්සේ ඕක අපි ওই fuels ටික ගොඩ අරගෙන ඒ ටික burn කරනවා. fossil fuels ටික. burn කරද්දී ඔන්න carbon dioxide ආයෙ release වෙනවා. මේ දැන් කතා කරපු cycle එක complete වෙන්න සමහර වෙලට අවුරුදු මිලියන් ගණක් යන්න පුළුවන්. මොකද plant එකකින් absorb වෙලා ඒ ටික plant එකේ deposit වෙලා ඊට පස්සේ plant එක fossilization process එකට ගිහිල්ලා ඊට පස්සේ fossil fuels අරගෙන burn කරලා ආයෙ එක combustion වලදී carbon dioxide විදිහට atmosphere එකට එකතු වෙන මේකට අවුරුදු මිලියන් ගණක් යන්න පුළුවන් මේ process එක complete වෙන්න. but this is a cycle. ඒත් මේක cycle එකක්. ඔය තිබුණ ටික වටේම ගියා. ඒකයි උනේ. earth එකෙන් පිටට leak වුණේ නැහැ. අලුතෙන් ආවෙත් නැහැ. තිබුණ ටිකම තමයි. දැන් අවුරුදු මිලියන් ගානකට කලින් atmosphere එකේ තිබුණ carbon තමයි අපි ඔය දැන් petrol diesel වගේ වාහන වලින් දුම් වලින් පිට වෙලා යන්නේ. අවුරුදු මිලියන් ගානකට කලින් atmosphere එකේ තිබුණ ටික ආයි atmosphere එකටම හම්බ වෙනවා. fossil fuels burn කරනකොට. ඊට පස්සේ තව එකක් කතා කරමු. ඊට පස්සේ මෙතන මෙන්න මේ ඊතලේ. මේක. මම අනිත් එක delete කරන්නම්. right. ඔන්න දැන් photosynthesis වලින් absorb වුණා plant එකේ තියෙනවා. දැන් plant එක decay වෙද්දි plant එක දිරද්දී carbon dioxide නිකන් release වෙන්නත් පුළුවන්. මොන හරි දෙයක් දිරනකොට carbon dioxide දැන් fossil විදිහට එහෙම යට store වෙන්නේ නැතුව directly carbon dioxide release වෙන්න පුළුවන් මොන හරි දෙයක් දිරනකොට. right. දැන් අපි දන්නවනේ මොන හරි දෙයක් decay වෙනකොට එතන ගඳක් එනවා. දැන් සතෙක් වුණත් මැරිලා කුණු වෙලා දිරනකොට එතන ගඳයිනේ කියන්නේ gases release වෙනවා කියන එක. ඔය release වෙන එක gas එකක් carbon dioxide වෙන්නත් පුළුවන්. ඒ වගේ decaying process එකේදී carbon dioxide ආපහු atmosphere එකටම හම්බ වෙනවා වෙන්න පුළුවන්. right. ඊට පස්සේ අර මම කලින් කියපු එක මේ plant එක ඇතුලේ තිබුණ plant එකේ තිබුණ ටික කවුරු හරි animal කෙනෙක් consume කළා ඊට පස්සේ ආ respiration වලින් ආයි atmosphere එකට ඔය ටික දෙනවා. right. ආයි respiration වලින් atmosphere එකටම ඔය carbon dioxide carbon ටික අපෝසරයක් දෙනවා. right. එහෙම නැත්නම් ඒ සතා මැරුණාට පස්සේ ඒ සතාගේ ඇඟ හැදිලා තින්නේ දැන් carbon වලින්. දැන් අපි චූටි කාලේ මේ size නෙවෙයිනේ අපි පොඩි ළමෙක් විදිහට ඉඳලා
දැන් ලොකු මිනිස්සෙක් වෙනකන් අපේ බොඩි එක ග්‍රෝ වෙලා තියෙනවා. right. අර චෝටියට හිටපු කෙනා ලොකු කෙනෙක් වෙලා තියෙනවා. මේ කාලේ තිබුණේ 1 කිලෝග්‍රෑම් නම් දැන් තියෙනවා 75 කිලෝග්‍රෑම් විතර. 74 කිලෝග්‍රෑම් වල ඉන්ක්‍රීස්මන්ට් එකක් වෙලා තියෙනවා. ඔය බර කොහෙන්ද වැඩි වුනේ? ඔය බර වැඩි වෙලා තියෙන්නේ මේ වගේ දේවල් වලින් තමයි. අපි රෙස්පිරේෂන් වලින් ගත්ත කාබන් ටික අපේ ඇඟේ බිල්ඩින් මැටීරියල් එකක් විදිහට අපි ස්ටෝර් කරගෙන තියාගන්නවා. කාබන්. දැන් ඔයාගේ ඇඟ හැදිලා තියෙන්නේ කාබන් වලින්. ඔයාගේ මසල්ස් හැදිලා තියෙන්නේ කාබන් වලින්. ඒ කාබන් කොහෙන්ද ආවේ කියලා හිතලා බලුවොත් එහෙම කවදා හරි දවසක ඇට්මොස්ෆියර් එකේ තිබුණ කාබන් තමයි ඔය තියෙන්නේ. ඔයාගේ ඇඟේ. අපි හරියට නිකන් අර්ත් එකෙන් ණයට මොනවා හරි ඉල්ලගෙන තියාගෙන ඉන්නා වගේ දෙයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි මැරුණට පස්සේ අපේ ඇඟේ තියෙන කාබන් ටික ආපහු සැරයක් මේ විදිහට අර්ත් එකටම එකතු වෙනවා, ඩිකම්පෝස් වෙනවා. අපේ ඩෙඩ් බොඩි එක වල දැම්මොත් එහෙම දිරනවනේ. දිරද්දී ওই කාබන් ටික ආපහු සැරයක් එන්වයරන්මන්ට් එකට එකතු වෙනවා. අපි අවුරුදු 60කට 70කට විතර ওই කාබන් ටිකක් නිකන් ණයට ඉල්ලගෙන වගේ තමයි තියෙන්නේ. ඔය ටික මේ ටික ආපහු සැරයක් අපි දෙන්න ඕනේ එන්වයරන්මන්ට් එකට. අපි මරුණහම මේක දිරලා එන්වයරන්මන්ට් එකට එකතු වෙනවා. එකතු වුණාම මේ process එක ආයි කන්ටිනියු වෙනවා. දැන් අපි මරුණාම වලක දාලා වහලා දාන්න නැතුව අපිව බර්න් කළොත් එහෙම අපේ ඩෙඩ් බොඩි එක අපිව පිච්චුවොත් එහෙම ඒත් කාබන් ඩයොක්සයිඩ් ටික ඇට්මොස්ෆියර් එකට එකතු වෙනවා බර්න් වෙද්දී. අපේ බොඩි එක බර්න් වෙද්දී ආයි අපි අර බරව කරලා තිබිච්ච කාබන් ඩයොක්සයිඩ් ටික ආයිත් එන්වයරන්මන්ට් එකට දෙන්න වෙනවා. අපි නිකන් ටෙම්පරරි මේ මැටීරියල්ස් ටිකක්කින් අපේ බොඩි එක හදාගෙන තියාගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ carbon dioxide dissolve in water. right. water වල carbon dioxide dissolve වෙන්න පුළුවන්, දිය වෙන්න පුළුවන්. right. දැන් ocean surface එක මෙහෙම තියෙනවා, atmosphere එක දැන් මේ තියෙන්නේ ocean එක කියලා හිතන්නකො. right. atmosphere එකේ carbon dioxide තියෙනවා, CO2 තියෙනවා. ඔය CO2 මේ ocean surface එකේ dissolve වෙන්න පුළුවන්. dissolve වෙලා ocean එකට ඔය CO2 ටික එකතු වෙන්න පුළුවන්. right. එකතු වුණාට පස්සේ ඔතන sedimentation කියලා process එකක් තියෙනවා. ඔක ඔයගොල්ලන්ගේ syllabus එකේ උගන්වන්නේ නැහැ. ඒකින්ද මම ලොකුවට explain කරන්න යන්නේ නැහැ. මෙතන මේ cycle එකක් වගේ දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ carbonate rocks අර හොනුගල් කියලා අහලා මේ කොරල් පර එහෙම දැකලා ඇති. හොනුගල් කියලා කියන්නේ සුදු පාට ඔය බීච් එකේ එහෙම කොට ගහලා තියෙන. අන්න ඒ වගේ කාබනේට් රොක්ස් විදිහට එකතු වෙන්නත් පුළුවන් මේ වතුර දිය වෙන කාබන් ඩයොක්සයිඩ් වල තියෙන කාබන් ටික. වෝටර් වල කාබන් ඩයොක්සයිඩ් ඩිසෝල්ව් වෙනවනේ. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වල කාබන් තියෙනවා. ඔය කාබන් ටික අර වගේ හොනුගල් වල එකතු වෙන්න පුළුවන්. right. එහෙම එකතු වෙලා කවදා හරි දවසක ඔකත් අවුරුදු මිලියන් ගණක් ගිහිල්ලා හරි ආයෙත් පාරක් ඇට්මොස්ෆියර් එකටම එකතු වෙනවා. දැන් අපි ඔය හොණු හදාගන්නේ ඔය හොණුගල් අරගෙන බර්න් කරලා. ඒ බර්න් කරන process එකේදීත් ඔය විදිහට කාබන් ඩයොක්සයිඩ් ඇට්මොස්ෆියර් එකට එකතු වෙනවා. එච්චර ඩීප් යන්න ඕන නැහැ අපි. ඔය කොහොම තිබුණත් ආයෙ ඔය ටික එකතු වෙන්නම ඕනි. right. එතකොට කාබන් සයිකල් එක ඔය විදිහට තමයි අපේ earth එකේ යන්නේ. කාබන් අපේ earth එකෙන් එළියට යන්න එහෙම නැත්නම් කාබන් අපේ earth එකට අලුතෙන් එන්න තියෙන possibility එක හරි අඩුයි. right. earth එකේ මොකක් හරි space craft එකක් හදලා outer space එකට යවුවොත් අපි මොකක් හරි satellite එකක් හරි මොනවා හරි දෙයක් මේ හදලා අපේ space එකෙන් ඈත outer space එකට යවනවා. එහෙම යවුවොත් එහෙම අන්න එතෙන්දි කාබන් ටිකක් earth එකෙන් එළියට ගියා. ඒකයි එයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එළියට යනවා. එහෙම නැත්නම් එළියේ තියෙන කොමෙට් එකක් වගේ දෙයක්, උල්කාපාතයක් වගේ දෙයක් කඩාගෙන වැටෙනවා earth surface එක උඩට. මේ වෙලාවේදී අලුතෙන් කාබන් එකතු වෙන්න පුළුවන් earth එකට. මොකද දැනට earth එකේ තිබ්බද කාබන් ටිකක් නෙවෙයි. අලුතෙන් කාබන් තමයි මෙතෙන්දී
එකතු වෙන්නේ. right ඔන්න ඔය ක්‍රම දෙකට නම් ඉතින් කාබන් එකතු වෙන්න අර්ත් එකෙන් එළියට යන්න පුළුවන්කම තියෙනවා. right ඔක තමයි කාබන් සයිකල් එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා නයිට්‍රජන් සයිකල් කියලා එකක්. අපේ අර්ත් එකේ කොහොමද නයිට්‍රජන් මේ විදිහට සයිකල් එකක් විදිහට යන්නේ. නයිට්‍රජන් උත් අර්ත් එකෙන් එළියට යන්නෙත් නැහැ, අර්ත් එකට අලුතෙන් එන්නෙත් නැහැ ජෙනරලි. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. අර්ත් එක ඇතුළේම සර්කියුලේට් වෙවි තමයි තියෙන්නේ. right අර කලින් එක වගේම තමයි. ඇට්මොස්ෆියර් එකේ නයිට්‍රජන් තියෙනවා. right ඇට්මොස්ෆියර් එකේ තියෙන නයිට්‍රජන් කොතනින්ද අපි පටන් ගන්නෙ? මෙන්න මෙතනින් පටන් ගමු. බයොලොජිකල් ෆික්සේෂන් කියන තැනින් පටන් ගන්න එක ලේසි. right ඇට්මොස්ෆියර් එකේ තියෙන නයිට්‍රජන් ටික මෙන්න මේ process එක. බයොලොජිකල් ෆික්සේෂන් කියලා process එකක් කරනවා. මේක කරන්නේ with the help of bacteria. බැක්ටීරියා වල help එකෙන් තමයි බයොලොජිකල් ෆික්සේෂන්. ඒ කියන්නේ ඔය බයොලොජිකල් ෆික්සේෂන් බැක්ටීරියා වර්ග අපි grade 10 වලදී කොහෙද කතා කරලා තියෙනවා. රයිසෝබියම් වගේ සමහර බැක්ටීරියා වලට පුළුවන් නයිට්‍රජන් ඇබ්සෝබ් කරලා ගන්න ඇට්මොස්ෆියර් එකේ. ඇට්මොස්ෆියර් එකේ තියෙන නයිට්‍රජන් ඇබ්සෝබ් කරලා අරගෙන ඒක ප්ලාන්ට්ස් වලට ඇබ්සෝබ් කරගන්න පුළුවන් විදිහට එයා හදනවා. ප්ලාන්ට්ස් වලට ඩිරෙක්ට්ලි නයිට්‍රජන් ඇබ්සෝබ් කරලා ගන්න බෑ ඇට්මොස්ෆියර් එකේ. right ප්ලාන්ට්ස් වලට ඩිරෙක්ට්ලි නයිට්‍රජන් ඇට්මොස්ෆියර් එකෙන් ඇබ්සෝබ් කරලා ගන්න බෑ. දැන් ඔයාලට මතක ඇති grade 10 වලදී අපි the world of life නෑ මොකද්ද chemical basics of life කියන පාඩමේදී කතා කරලා තියෙනවා. nitrogen is an essential element for plants. plants වලට අනිවාර්යයෙන්ම තියෙන ඕන දෙයක් තමයි nitrogen. ඒකනේ අපි ඔය මේ fertilizer කියලා දාන්නේ. fertilizer වල තියෙන ammonia, urea වගේ දේවල්. ඒ හැම එකක්ම nitrogen තියෙන compounds. right එතකොට nitrogen requirement එක fulfill කරන්න තමයි අපි ඔය fertilizer දානවා කියන එක කරන්නේ. ඕක කරන්න පුළුවන් බැක්ටීරියාලට fertilizer මොකුත් දාන්න නැතුව. හොඳට බැක්ටීරියා ඉන්නවනම් පස්වල එයාලට පුළුවන් ඇට්මොස්ෆියර් එකේ තියෙන නයිට්‍රජන් ටික ෆික්ස් කරලා මේක ප්ලාන්ට්ස් වලට දෙන්න. ඔය නයිට්‍රජන් ෆික්සේෂන් මේ පහල විස්තර කරලා තියෙනවා. අපි එතෙන්දී කතා කරමු. right ඒ විදිහට ෆික්ස් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ඇට්මොස්ෆෙරික් ෆික්සේෂන් කියලා process එකක් මේ. මෙතන මෙහෙම ඊතලයක් ගිහිල්ලා එකකින් NO3- හැදෙනවා කියලා තියෙනවා. මේක වෙන්නේ අකුණු ගහන වෙලාවට. අකුණු ගහන වෙලාවට ඇට්මොස්ෆියර් එකේ තියෙන නයිට්‍රජන් පස් වලට එකතු වෙන්න පුළුවන්. right එතන ඉලෙක්ට්‍රිසිටි එක්ක වෙන පොඩි සීන් එකක් තියෙන්නේ. ඒක මෙතන මම ගොඩාක් දුරට ඩීප්ලි කතා කරන්න යන්නේ නැහැ. අකුණු ගහනකොට එන ඉලෙක්ට්‍රිසිටි එකත් එක්ක ඇට්මොස්ෆියර් එකේ තියෙන නයිට්‍රජන් සොයිල් වලට එකතු වෙන්න පුළුවන්. right ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල් ෆික්සේෂන්. ඒ කියන්නේ ෆර්ටිලයිසර් කම්පැනිස් තියෙනවානේ. ඔය බවර් CIC වගේ ෆර්ටිලයිසර් හදන කට්ටිය. එයාලා ඇට්මොස්ෆියර් එකෙන් නයිට්‍රජන් ඇබ්සෝබ් කරලා අරගෙන ඒගොල්ලෝ කෙමිකල් ෆර්ටිලයිසර් විදිහට කන්වර්ට් කරනවා. දැන් නයිට්‍රජන් මුලින්ම තිබුණේ ඇට්මොස්ෆියර් එකේ. ඊට පස්සේ එයාලා එකකින් ෆර්ටිලයිසර් හදුවා. ෆර්ටිලයිසර් දැන් දාන්නේ පස් වලටනේ. එතකොට ඒක ඔන්න දැන් නයිට්‍රජන් ෆික්සේෂන් එකක් ඉන්ඩස්ට්‍රියලි ආටිෆිෂියලි වෙලා. right නයිට්‍රජන් ෆික්ස් කරනවා කියලා කියන්නේ taking nitrogen from atmosphere to the earth surface එකට ගන්න එක. atmosphere එකේ ඉඳන් surface එකට ගන්නවට තමයි අපි fix කරනවා කියලා කියන්නේ. nitrogen fixation කියලා කියන්නේ. මේක තමයි chemical approach මේ artificial approach එක. industrially අපිට පුළුවන් atmosphere එකේ තියෙන nitrogen ටික fix කරගන්න. right ඊට පස්සේ මේ වගේ මේ පස් වලට එකතු වුණ නයිට්‍රජන් දැන් මෙතන NO3- විදිහට පස් වල තියෙනවා. NO3- අයන් එක විදිහට පස් වල තියෙන නයිට්‍රජන් ආපහු බැක්ටීරියා එකකට පුළුවන් ඇට්මොස්ෆියර් එකට එකතු කරන්න නයිට්‍රජන් විදිහට.
right. මේ නයිට්‍රජන් සයිකල් එකේදී බැක්ටීරියා කියන දේවල් ලොකු contribution එකක් දෙනවා. ඒක ගොඩක් වැදගත් දෙයක්. දැන් ඔය කොම්පෝස්ට් දානවා කියලා අපි ඇත්තටම කරන්නේ පස්වල ඉන්න බැක්ටීරියා පොපියුලේෂන් එක වැඩි කරන එක. දැන් ප්ලාන්ට් එකක් හොඳට ලොකුවට හැදෙන්න නම් එයාට නයිට්‍රජන් හොඳට තියෙන්න ඕනේ. ප්ලාන්ට් එකක් ලොකුවට හැදෙන්න නම් අනිවාර්යෙන් එයාට නයිට්‍රජන් හොඳට තියෙන්න ඕනේ. නයිට්‍රජන් රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරන්න තමයි ෆර්ටිලයිසර්ස් දාන්නේ. කෙමිකල් ෆර්ටිලයිසර්. එතකොට නයිට්‍රජන් ටික ප්ලාන්ට් එකට හම්බ වෙනවා, ප්ලාන්ට් එක ලොකුවට හැදෙනවා. right. දැන් කෙමිකල් ෆර්ටිලයිසර් නැති වුණාට පස්සේ මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයක් කෙමිකල් ෆර්ටිලයිසර් නැහැ. එතකොට කොම්පෝස්ට් යූස් කරන්න වෙනවා. කොම්පෝස්ට් යූස් කරාම පස්වල නයිට්‍රජන් හැදෙන එක නෙවෙයි වෙන්නේ. බේසිකලිම හොඳට මේ බැක්ටීරියා හොඳට ග්‍රෝ වෙනවා පස්වල කොම්පෝස්ට් දැම්මම පස්සේ. එතකොට අර කෙමිකල් ෆර්ටිලයිසර් වලින් කරපු දේ මේ බැක්ටීරියාලා අපිට කරලා දෙනවා. එතකොට ප්ලාන්ට් එක ඒත් හොඳට හැදෙනවා. දැන් එතකොට ඇයි මේ කොම්පෝස්ට් හොඳයි කියලා කියන්නේ? මොකද කෙමිකල් ෆර්ටිලයිසර් වල කන්ටේන් වෙන්නේ නයිට්‍රජන් විතරක් නෙවෙයි. right. නයිට්‍රජන් විතරක් පොර විදිහට එන්නේ නැහැ. නයිට්‍රජන් මික්ස් කරලා වෙන කම්පවුන්ඩ් එකක ඒ කම්පවුන්ඩ් එක තමයි පොර විදිහට දෙන්නේ. දැන් යූරියා නම් යූරියා කියන වර්ගය CONH2 twice මෙතන බ්‍රැකට් එකෙන් එළියේ 2 කියලා තියෙනවා. right. දැන් බලන්න කාබන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, නයිට්‍රජන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා. මේක නිකන් ලොකු කම්ප්ලෙක්ස් කම්පවුන්ඩ් එකක්. මේක එක තැනක නයිට්‍රජන් තිබුණානේ. මෙන්න මේ නයිට්‍රජන් ටික තමයි ප්ලාන්ට් එකෙන් ඇබ්සෝබ් කරන්නේ. එතකොට මේ ඉතුරු සේරම ටික ඒවා ප්ලාන්ට් එකට එච්චර වැදගත් දේවල් නෙවෙයි. ඒවා අපේ වෝටර් ස්ට්‍රීම්ස් වලට, වෝටර් රිසෝසස් වලට එකතු වෙලා ඒකෙන් කිඩ්නි ඩිසීසස් වගේ දේවල් වලට යන්න පුළුවන්. හැබැයි අපි මේ නයිට්‍රජන් ෆික්සේෂන් ප්‍රොසෙස් එක නැචරලි කරගන්න ඕන නම් කොම්පෝස්ට් දාලා බැක්ටීරියා වලට කියලා. එතකොට එයා අපිට විස දේවල් එකතු කරන්නේ නැහැ වෝටර් රිසෝසස් වලට. හැබැයි ප්ලාන්ට් එකත් හොඳට හැදෙනවා. right. මෙතන කියලා තියෙනවා the fixation of atmospheric nitrogen takes place in 3 main methods. main methods තුනකටලු මේ nitrogen fixation වෙන්නේ. atmosphere එකේ තියෙන nitrogen කොහොමද fix වෙන්නේ කියන එක. right. පළවෙනි එක තමයි biological fixation. free living bacteria in soil. පස්වල ඉන්න බැක්ටීරියා මේවට කියනවා අපි ඇසටෝබැක්ටර් කියලා. and symbiotic bacteria like rhizobium. symbiotic bacteria මේගොල්ලෝ ඉන්නේ මේ plants වල මුල් වල roots වල තමයි ඉන්නේ. right. rhizobium වගේ කට්ටිය live inside the root nodes, convert atmospheric nitrogen into NH4+. NH4+ වලට convert කරන්න පුළුවන් මේගොල්ලෝ roots nodules වල තමයි ඉන්නේ. root nodules කියන එක ඔයගොල්ලන්ට grade 10 වලදී තිබුණා මං හිතන්නේ. අර මේ නිදිකුඹ plant එකක් ගලවලා ඒකේ roots බැලුවොත් එහෙම අර නිකන් ගැට වගේ තියෙනවා. ඒ තියෙන්නේ මේ බැක්ටීරියාලා වැඩිපුර ඉන්න තැන. right. ඒ වගේ ලොකු හොඳට බලා ගන්න පුළුවන්. එතකොට ඔයා මෙතන මතක තියාගන්න ඕනේ දේ තමයි බැක්ටීරියා වලින් ඉනිෂියලි මොකද කරන්නේ? බැක්ටීරියා වලින් මුලින්ම කරනවා අර ඇට්මොස්ෆියර් එකේ තිබ්බ නයිට්‍රජන් N2 කියන ගෑස් එක ඇසටෝබැක්ටර් රයිසෝබියම් වගේ කට්ටිය මොකද කරන්නේ? ඇසටෝබැක්ටර් රයිසෝබියම් වගේ කට්ටිය NH4+ වලට කන්වර්ට් කරනවා. right. NH4+. ඇසටෝබැක්ටර් රයිසෝබියම් වගේ කට්ටිය තමයි මේක කරේ. right. ඊට පස්සේ atmospheric fixation. During lightning, atmospheric nitrogen is converted into nitric oxide and nitrogen dioxide. අර අකුණු ගහන වෙලාවට වෙන process එක. අකුණු ගහන වෙලාවට මොකද උනේ? atmosphere එකේ තිබුණ nitrogen ටික මොකද උනේ? NO3- එහෙම නැත්නම් NO2- වලට convert වෙනවා. ඔය දෙකටම convert වෙන්න පුළුවන්. ඒත් fix වෙලානේ. කොහොම හරි atmosphere එකේ ඉඳලා soil වලට එන එකනේ fixation කියලා කිව්වේ. දැන් එහෙනම් fix වෙලා තියෙන්නේ.
ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල් ෆික්සේෂන්. ඉන්ඩස්ට්‍රියලි මේක ෆික්ස් කරගන්නේ කොහොමද කියලා එක මම කිව්වා. කලින් කෙමිකල් ෆර්ටිලයිසර්ස් හදනකොට මේ වැඩේ වෙනවා. right. ඊට පස්සේ කියනවා nitrifying bacteria like Nitrosomonas first convert ammonium compounds into nitrites, then Nitrobacter bacteria. Then Nitrobacter bacteria convert nitrite to nitrates. These nitrates are absorbed by plants and used to synthesize proteins. මෙතන කියපක පොඩ්ඩක් මේ ටික මතක තියාගන්න ඕන. මම මේක මේ විදිහට දෙන්නම් ඔයාලට. Nitrifying bacteria like Nitrosomonas first convert ammonium compounds into nitrites. Then Nitrobacter bacteria convert nitrite to nitrates. මෙන්න මෙතන මේ ඩයග්‍රෑම් එකේම පෙන්සිල් එකකින් මාක් එකක් දාගන්න. දැන් මේ plant bodies වල හැම තියෙන dead bodies වල dead plant bodies වල හැම තියෙන nitrogen ටික කොහොමද absorb කරගන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න කියලායි මෙතන විස්තර කරන්නේ. right. දැන් අපේ ඇඟේ nitrogen තියෙනවා කියලා හිතන්නකො අපි මරුණට පස්සේ. මේක තව plant එකකට absorb කරගන්න පුළුවන් වෙන විදිහට හදන්න ඕනේ. ඒක කරන්න මෙන්න මේ පළවෙනි step එක. right. පළවෙනි step එක කවුද කරන්නේ? Nitrosomonas ලා convert කරනවා ammonium compounds into nitrites. right. ammonium compounds into nitrites. ඊට පස්සේ Nitrobacter bacteria convert nitrite into nitrates. right. nitrite into nitrates. මෙන්න මෙතෙන්ට දාන්න ඕන Nitrobacter කියලා මෙතෙන්ට පෙන්සිල් එකකින් මාක් එකක් දාගන්න. Nitrobacter. right. මෙන්න මේ process එක කරන්නේ Nitrobacters ලා. ඊට පස්සේ මෙතන කවුද කලේ? Nitrosomonas ලා. right. Nitrosomonas ලා මොකද කලේ? nitrate compounds ටික මෙතන මේ ammonium compounds ටික කියන්නේ අපේ bodies වගේ දේවල් ටික nitrites කළා. nitrites කියන්නේ NO2 minus තියෙන compound එකකට convert කරා. nitrites වලට convert කළා. ඊට පස්සේ අන්තිමට Nitrobacter වගේ කට්ටිය මේක nitrates වලට convert කරා. ඊට පස්සේ මේ nitrate ටික plants වලට absorb වෙන්න පුළුවන්. right. plant වලට absorb කරගන්න පුළුවන් තත්ත්වයටපත් කරන්නේ එතකොට ඒත් bacterias ළම තමයි. ඊට පස්සේ තව දෙන්නෙක් ගැන ඔයා පොඩ්ඩක් දැනගන්න ඕන. මෙතන මේ නම ප්‍රොනවුන්ස් කරන්නේ Pseudomonas. P එක silent. Pseudomonas and Thylobacillus. බැක්ටීරියාලා වර්ග දෙකක් ඉන්නවා Pseudomonas and Thylobacillus කියලා. ඒ බැක්ටීරියාලා දෙක nitrates අපෝසරයක් atmospheric nitrogen වලට convert කරන්න පුළුවන්. දැන් ඔය පෙන්සිල් එකකින් මෙතෙන්ට Nitrosomonas කියලා ලියාගත්තා. ඊට පස්සේ මෙතන Nitrobacter කියලා ලියාගත්තා. ඒ දෙන්න තමයි මේ process දෙකට support කරේ. ඊට පස්සේ මෙන්න මේ process එක. මේක ආපෝසරයක් atmosphere nitrogen කරන process එකට තව දෙන්නෙක් support කරනවා. ඒ තමයි Pseudomonas. P අකුර silent, P අකුරෙන් පටන් ගන්න නම. Pseudomonas ලා මේක කරනවා. ඊට පස්සේ Thylobacillus. Thylobacillus කියන සෙට් එකත් මේ වැඩේම තමයි කරන්නේ. ඒ දෙන්නත් එක්ක මේක ආපෝසරයක් atmosphere එකේ තියෙන nitrogen වලට convert කරනවා. right. එතකොට ඕක තමයි nitrogen cycle එක වෙන්නේ. අපෝසරයක් මම පොඩ්ඩක් කිව්වොත් එහෙම atmosphere එකේ තියෙන nitrogen soil වලට එන එක තමයි nitrogen fixation කියලා කියන්නේ. ඒකට support කරන බැක්ටීරියා තියෙනවා Acetobacter rhizobium වගේ කට්ටිය. මේගොල්ලෝ roots වල nodules වල ඉඳලා මොකද කරන්නේ? Acetobacter rhizobium වගේ අය root nodules වල ඉඳලා මේ atmosphere nitrogen NH4+ වලට convert කරනවා. right.
NH4+ වලට කන්වර්ට් කරනවා. right. ඊට පස්සේ දැන් මේ NH4+ compounds ඒ කියන්නේ NH4+ කියන කෑල්ල තියෙන compounds NH4OH වගේ තව මේකට කෑල්ලක් එකතු වෙන්න ඕනේ. compounds හදෙද්දි තව element එකතු වෙලා තමයි compound එකක් හැදෙන්නේ. NH4+ කියලා NH4 කියලා කෑල්ලක් තියෙන compounds සේරම අර plants වලට absorb කරගන්න පුළුවන් තත්ත්වයට හදන්නත් බැක්ටීරියාලම තමයි support කරන්නේ. ඒකෙදි nitrosomonasලා support කරනවා NH4+ compounds NO2- compounds වලට convert කරන්න. nitrosomonasලා. ඊට පස්සේ NO2- compounds NO3- compounds වලට convert කරන්න Nitrobacter කියන වර්ගය support කරනවා. right. ඊට පස්සේ දැන් මේක plant වලට absorb කරගන්න පුළුවන් NO3- කියන එක. මේක Pseudomonas and Thylobacillus කියන දෙන්න ආපහු සැරයක් atmosphere nitrogen වලට convert කරන්නත් support කරනවා. right. එතකොට ඔය අය මොකද කරන්න කියලා ටිකක් මතක තියාගන්න. මොකද මේ MCQ වලට එන්න පුළුවන්. MCQ එකක ඇහුවොත් එහෙම Azotobacter rhizobium වගේ ෆන්ක්ෂන් එක මොකද්ද? Azotobacter rhizobium වගේ කට්ටියගේ ෆන්ක්ෂන් එක මේක. මේ ලියලා තියෙන්නේ atmosphere nitrogen NH4+ කරන එක. nitrosomonas ගේ ෆන්ක්ෂන් එක මොකද්ද? NO2- nitrosomonas මොකද කරේ? NO2- sorry nitrosomonasලා කලේ මොකද්ද? NH4+ nitrosomonas කට්ටිය කරේ NH4+ NO2- වලට කන්වර්ට් කරා nitrosomonasලා. ඊට පස්සේ Nitrobacter කියන අය මොකද කරේ? Nitrobacterලා NO2- මොකද කරේ? NO3- වලට කන්වර්ට් කරා. right. Nitrobacterලා තමයි මෙතෙන්ට support කරේ. nitrosomonasලා තමයි මෙතෙන්ට support කරේ. right. ඊට පස්සේ NO3- ආපහු සැරයක් N2 atmosphere nitrogen කරන්න කවුද support කරේ? මෙන්න මේ දෙන්න. right. Pseudomonas and Thylobacillus කියන දෙන්නත් එක්ක මේ වැඩේට support කරා. right. ඔය විදිහට පොඩි sketch එකක් දාගෙන ඔක මතක තියාගන්න. ඒක ගොඩක් වැදගත්. nitrogen cycle එකෙන් අමාරුම ප්‍රශ්නයක් විදිහට ඕවා තමයි අහන්න පුළුවන් ඉතින්. right. ඔය conversion process එක. right. මේ ටික අපි ඊළඟ දවසේ කතා කරමු මෙතනින් එහාට තියෙන ටික. right. එහෙනම් අදට